දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ගාන කියනවා මෙන්න මෙහෙම ප්‍රතිශත ගානක් තියෙන්නේ ඒකේ වැල්පොලියයි කොටස් වෙළඳපළයි සම්බන්ධ කරලා තමයි මේ ගාන අහලා තියෙන්නේ. පුතේ අපිට මුලින්ම කියනවා A කියන ආයතනේ කැපිටල් A කියන ආයතනේ 115ක වැල්පොලියක්ලු දෙන්නේ. 115ක වැල්පොලියක් දෙනවලු. කැපිටල් B කියන ආයතනයේ වෙළඳපළ මිල රුපියල් 50ක් වූ කොටසක් සඳහා වාර්ෂික රුපියල් 6ක ලාභාංශයක් ගෙවනවලු. එතකොට වෙළඳපළ මිල රුපියල් 50ක් වෙච්ච කොටස් තමයි තියෙන්නේ. ඒ වගේම කොටසකට ලාභාංශය ගෙවනවා. කොටසකට ලාභාංශය ගෙවනවා රුපියල් 6ක්. කොටසකට ලාභාංශය ගෙවනවා රුපියල් 6ක්. මම නිකන් දලව ලියාගත්තා. වෙළඳ අගේ 50යි. කොටසකට ලාභාංශය රුපියල් 6ක් ගෙවනවා කියලා. මුලින්ම අපි ගාන කියවමු. හරි ගාන කියවනවා. අමරසේන මහතා ඒ මූල්‍ය ආයතනයෙන් රුපියල් 60000ක් වසර දෙකකට තැන්පත් කරන අතර හරි ඒ මූල්‍ය ආයතනයේ මෙයා තැන්පත් කරනවා රුපියල් 60000ක් වසර දෙකකට තමයි මෙයා තැන්පත් කරන්නේ. B සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහාද යම් මුදලක් ආයෝජනය කරනවලු. මේ මුදල එතකොට මෙතන දීලා නැහැ. හරි. එතකොට මේ මුදල මෙතන දීලා නැහැ. පුතේ අපි බලමු. අමරසේන මහතා වසරක් අවසානයේදී ලබන පොලී මුදල කීයද කියලා අහනවා. අමරසේන මහතාට වසරක් අවසානයේදී ලැබෙන පොලී මුදල. පුතේ මෙයා ඒ කියන මූල්‍ය ආයතනයේ තැන්පත් කරන රුපියල් 60000ක්. ඒ මූල්‍ය ආයතනයෙන් ගෙවනවා 115ක වැල්පොලිය. අපි එහෙනම් හොයමු පළවෙනි කොටසේ අහන ප්‍රශ්නෙට උත්තරේ හොයමු. වසරක් අවසානයේදී ලබන පොලී මුදල කීයද කියලා අහනවා. වසරක් අවසානයේදී ලබන පොලී මුදල. එහෙනම් පොලී මුදල අපිට හොයාගන්න පුළුවන්. පොලී මුදල තැන්පත් කරනවා කීයද? රුපියල් 60000ක්. රුපියල් 60000ක් තැන්පත් කරනවා. ඒ 60000ට ලබනවා කීයද? 115ක පොලියක්. එහෙනම් බලන්න ඕන රුපියල් 60000න් අල්ල යන කියනවා 115ක් කියන්නේ කොච්චරද කියලා. 115ක් කියන්නේ කොච්චරද කියලා බලන්න. ඉර උඩ බිංදු දෙකට ඉරයට බිංදු දෙකක් අපි ලේසියට කපලා දාත හැකි. මෙතන තියෙනවා අගට බිංදු දෙකක් තියෙනවා. මේ බිංදු දෙක ලියාගමු. 6 වරක් 15 හොයාගන්න ඕන. 6 වරක් 15 බලමු. 15 වරක් 6යි. 6 වරක් 5 30යි. 30න් බිංදුව 3ක් ඉතුරුයි. 6 වරක් 1 6යි. 6යි 3යි 9. එනවාට මෙතන උත්තරේ එනවා රුපියල් 9000. එහෙනම් වසරක් අවසානයේදී ලබන පොලි මුදල කීයද? රුපියල් 9000යි. දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා වසර දෙකක් අවසානයේදී අමරසේන මහතා ඒ මූල්‍ය ආයතනයේ ලබන මුළු මුදල කීයද කියලා. පුතේ වසර දෙකක් අවසානයේදී මෙයා තැන්පත් කරන්න කීයද? රුපියල් 60000ක්. 60000ක් තැන්පත් කරාම එයාට එක අවුරුද්දකට ලැබෙනවා 115ක පොලියක්. දැන් වැල් පොලි ක්‍රමයට දෙන්නේ අවුරුදු දෙකකට අපි බලන්න ඕන. වැල් පොලි ක්‍රමයට මේ දෙන්නේ. හරි. රුපියල් 60000ක් තැන්පත් කරනවා. ඒ 60000ට 100ට කීයක පොලියක්ද ලැබෙන්නේ? 115ක පොලියක්. එහෙනම් රුපියල් 100ක් තැන්පත් කරෝතින් එයාට ලැබෙනවා කීයක්ද? 115ක්. රුපියල් 100ක් තැන්පත් කරොත් එයාට ලැබෙනවා රුපියල් 115ක්. ඇයි? 115ක් තමයි මෙයාට පොලිය විදිහට හම්බ වෙන්නේ. එහෙනම් මෙයා 100ක් තැන්පත් කරොත් මෙයාට ලැබෙනවා කීයද? 115ක්. අපෙන් අහන්නේ වසර දෙකකට. මම දැන් මේ හොයාගත්ත එක අවුරුද්දකට. වසර දෙකකටත් මෙහෙමනේ. එහෙනම් වසර දෙකකට බලන්න ආයෙත් මේක ගුණ කරනවා 100ට 115. හරි. වසර 3කට බලන්න ආයෙවා මේක ගුණ කරන්න ඕන 100ට 115. දැන් වසර දෙකකට විතරක් අහන ඉඳන් මම 100ට 115 දෙපාරක් ගුණ කරා. එහෙනම් ලබන මුළු මුදල මේ ක්‍රමයට අපිට හොයාගන්න පුළුවන්. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපත හැකි. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපත හැකි. දැන් 6යි 115යි ගුණ කරන්න ඕන. අපි මේ පැත්තෙන් ගුණ කරමු.
115 ගුණ කරන්න ඕන 115. 5 වරක් 5 25යි 25න් 5 දෙකක් ඉතුරුයි 5 වරක් 1 5යි 5යි 2යි 7යි 5 වරක් 1 5යි. දැන් ගුණ කරන්නේ එකෙන් 1 වරක් 5 5යි 1 වරක් 1 1යි 1 වරක් 1 1යි. ආයි එකෙන් ගුණ කරන්න තියෙන්නේ ආයි එකෙන් ගුණ කරමු 1 වරක් 5 5යි 1 වරක් 1 1යි 1 වරක් 1 1යි 5යි 7යි 5යි 12යි 12න් 2 එකක් ඉතුරුයි 1යි 5යි 6යි 6යි 7යි 7යි 5යි 12යි 12න් 2 එකක් ඉතුරුයි 1යි 2යි 3යි මෙතන 1යි. දැන් හරි 115 115න් ගුණ කරාම ආව 13225. ආයි ආව ගුණ කරන්න ඕන 6න්. ආයි 6න් ගුණ කරමු. 6 වරක් 5 30යි 30න් බිඳුව 3ක් ඉතුරුයි 6 වරක් 2 12යි 12යි 3යි 15යි 15න් 5 එකක් ඉතුරුයි 6 වරක් 2 12යි 12යි 1යි 13යි එකක් ඉතුරුයි 6 වරක් 3 18යි 18යි 19යි එකක් ඉතුරුයි 6 වරක් 1 6යි 6යි 1යි 7යි. එන අවුරුදු දෙකක් අවසානයේදී යා ලබනවා කීයද 79350. අවුරුදු දෙකක් අවසානයේදී එයා ලබනවා 79350. තුන්වෙනි කොටස බලමු. අමරසේන මහතාට B සමාගමෙන් වාර්ෂිකව ලබන ලාභාංශ ආදායම රුපියල් 6000ක් නම් B සමාගමේ ආයෝජනය කළ මුදල කීයද කියලා අහනවා. මම මේ ටික මකලා දානවා. අමරසේන මහතාට B සමාගමෙන් වාර්ෂිකව ලැබුණු ලාභාංශ ආදායම රුපියල් 60000ක් නම් ඔහු B සමාගමේ ආයෝජනය කළ මුදල අමරසේන මහතාට B සමාගමේ කොටසක් ගන්න පුළුවන් උනේ වෙළඳාගේ උනේ රුපියල් 50යි. එක කොටසකට ලැබුණු ලාභාංශය නැත්නම් කොටසක ලාභාංශය රුපියල් 6යි. දැන් මෙයාට ලාභාංශ ආදායම් විදියට ලැබිලා තියෙනවා කීයක්ද? රුපියල් 6000ක්. රුපියල් 6000ක් ලැබිලා තියෙනවා. හරි. රුපියල් 6000ක් ලැබිලා තියෙනවා. හැබැයි කොටසකට ගෙවන්නේ රුපියල් 6යි. මේ කොටස් වලින් මෙයාට රුපියල් 6000ක ලාභාංශ ආදායමක් ලැබිලා තියෙනවා. ලාභාංශයක් ගෙවන්නේ පුතේ මෙතනදී අපි කොටසකටනේ. එතකොට කොටසකට ලාභාංශය රුපියල් 6යි ගෙවන්නේ. එතකොට එයාට ලාභාංශයේ විදියට රුපියල් 6000ක් ලැබිලා. එහෙනම් අපිට එතනින් හොයාගන්න පුළුවන් මෙයාට තිබුණු කොටස් ගාන. කොටස් ගණන. ලාභාංශයේ විදියට රුපියල් 6000ක් ලැබිලා. එක කොටසකට ගෙවන්නේ ලාභාංශයේ රුපියල් 6යි. එහෙනම් එයාට තීච්ච කොටස් ගාන අපිට බලා ගන්න පුළුවන් 6000 බෙදනවා 6න් 6ට 6 එකයි 6ට 6 එකයි මෙතන බිංදු 3යි. එහෙනම් එනවා කීයද? රුපියල් 1000ක්. රුපියල් සමයි. කොටස් එනවා 1000ක්. කොටස් 1000ක් එනවා. හරි මම මෙතන මේ රුපියල් සංකේතය දාලා. හරි මෙතන දෙනවා කොටස් 1000ක්. හරි. කොටස් ගාන හොයාගත්තා. දැන් පුතේ මෙයාට කොටස් තිබුණ 1000ක්. එක කොටසක් ගන්න ඕනේ රුපියල් කීය ගානේද? 50 ගානේ. එක කොටසක් ගන්න ඕනේ රුපියල් 50 ගානේ. ඒ වගේ මෙයා කොටස් 1000කටම ගෙවන්න ඕන. එහෙනම් මෙයාට මේ සමාගමේ ආයෝජනය කරන්න ඕන. රුපියල් 50 කොටස් 1000ක් මිලදී ගන්න මෙයා සමාගමේ ආයෝජනය කරන්න ඕන. එන ආයෝජනය කළ මුදල 50 කොටස් ගෙවන්න ඕන කීයක්ද? 50 කොටස් ගන්න ඕන කීයක්ද? 1000. 50 කොටස් 1000ක් ගන්න ඕන. එහෙනම් ගෙවන්න ඕන 50 ඒවා 1000ක්. මෙතන බිංදු 1යි 2යි 3යි 4යි බිංදු 4ක් ලියාගත්තා. 5 වරක් 1 5යි. එන ආයෝජනය කරන්න ඕන රුපියල් 50000ක් B සමාගමේ. හතරවෙනි ප්‍රශ්න බලමු.
හතරවෙනි ප්‍රශ්නයෙන් කියනවා මෙහෙම කතාවක්. දෙවනි වසර අවසානයේ ලාභාංශ ආදායමද ලබාගත් පසු කොටසක වෙළඳපොළ මිල රුපියල් 60ක් වූ අවස්ථාවක අමරසේන මහතා ඔහු සතු කොටස් සියල්ල විකුණුවේ නම් වසර දෙක අවසානයේදී ඔහු ලද මුළු ආදායම සොයන්න පුතේ. දැන් වසර දෙකක් අවසාන වෙනකොට එයා ලාභාංශ ආදායමත් ලබාගෙන මේකින් එතකොට අයින් වෙනවලු එයා ගාව තීච්චේ කොටස් ගානක් විකුණලා. අවුරුද්දකට එයාට ලාභාංශයේ විදිහට ලැබුණ කීයක්ද? රුපියල් 6000. රුපියල් 6000ක් එයාට අවුරුද්දකට ලැබුණ ලාභාංශයේ විදිහට. දැන් වසර දෙකක් අවසානයේදී ලාභාංශ ආදායම ලබාගෙන මෙයා අයින් වෙනවලු. එහෙනම් වසර දෙකක් අවසානයේදී ලාභාංශ ආදායම ලබාගෙන අයින් වෙනවා නම් එක අවුරුද්දකට එයා ලාභාංශයේ විදිහට ලැබුවා රුපියල් 6000. ලැබූ ලාභාංශ ආදායම රුපියල් 6000ක් එක අවුරුද්දකට ලැබුවා. අවුරුදු දෙකකට ලැබු මුදල හොයන්න 6000 ගුණ කරනවා දෙකෙන්. එතකොට එනවා 12000. ලාභාංශ ආදායම ලැබුණා රුපියල් 12000. හරි. මෙයා ඊට පස්සේ ඒ කොටස් විකුණනවලු. පුතේ රුපියල් මෙයා ගත්තේ රුපියල් 50ට කොටස් ගත්තේ. එයා විකුණන රුපියල් 60 ගානේ. වැඩි ගානකට නේද විකුණන්නේ? එතන එයාට තියෙනවා එතකොට ප්‍රාග්ධන ලාභය. එහෙනම් අපි හොයාගමු ලැබපු ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය. හරි. එයාට එතකොට කොටස් තියෙනවා කීයක්ද? කොටස් තිබුණා 1000ක්. ඒ කොටස් 1000න් මේ එයා එතකොට මේ ප්‍රාග්ධන ලාභයක් එතකොට මේ හොයන විදිහට ලබනවා. එක කොටසකින් ලැබපු අපි ප්‍රාග්ධන ලාභය හොයාගමු. එක කොටසකින් ලැබපු ප්‍රාග්ධන ලාභය. ලාභයක් කොහොමද හොයන්නේ? විකුණුම් මගින් අඩු කරනවා ගත් මිල. විකුණුම් මිල විකුණන්නේ රුපියල් 60කට. ලාභය හොයන්නේ අපි වැඩි එකෙන් එතකොට අඩු එකක් අඩු කරනවා. රුපියල් 60කට අරගත්තේ. විකුණන්නේ 50කට ගත්තේ. එහෙනම් එක කොටසකින් ලැබපු ලාභය හොයන්න අපි 60න් 50ක් අඩු කරනවා. ඒ වගේ කොටස් 1000කින් මෙයා ලාභය ලබනවා. හරි. මෙතන තියෙනවා කොටස් 1000ක්. එක කොටසකින් ලැබුවා ප්‍රාග්ධන ලාභය රුපියල් 10ක්. එහෙනම් ලැබපු මුළු ප්‍රාග්ධන ලාභය හොයන්න 1000 ගුණ කරනවා 10න්. මෙතන 1 2 3 4 බිංදු 4ක් තියෙනවා. මේ බිංදු 4 එහෙමම ලියාගන්න. හරි. දැන් එතකොට අපෙන් අහන්නේ ඔහු ලද මුළු ආදායම හොයන්න මොකද කරන්නේ පුතේ? මෙන්න මේ ලැබූ ලාභාංශ ආදායමයි ප්‍රාග්ධන ලාභයයි අපි එකතු කරනවා. ලැබූ ආදායම හොයන්න ප්‍රාග්ධන ලාභයයි ලාභාංශ ආදායමයි දෙකම එකතු කරනවා. මුළු ආදායම. ලාභාංශ ආදායම රුපියල් 12000යි ප්‍රාග්ධන ලාභය රුපියල් 10000යි. 10000ට 12000ක් එකතු කරන්න තියෙන්නේ 22.3. රුපියල් 22000ක මුළු ආදායමක් ලැබලා එයා මේ සමාගමේ. දෙවනි ගාන ප්‍රස්ථාර ගානක් සාකච්ඡා කරමු. එකත් අපි ප්‍රස්ථාරයේ සමීකරණය දීලා තිනවා y සමානයි 4 ඍණ x ඍණ 1 සම්පූර්ණ වර්ගය කියලා. උතර මෙයාගේ අගය වගුවක් දීලා තිනවා. හරි. බලමු අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ x සමානයි 1 වන විට y ගේ අගය ලබා ගන්න. x සමානයි 1 වෙනකොට y ගේ අගය අපි මුලින්ම සමීකරණය ලියාගමු. x සමානයි 1 වන විට y ගේ අගය. x සමානයි 1යි. x සමානයි 1 වෙනකොට y ගේ අගය හොයා ගන්න ඕන. පුතේ අපි එහෙනම් මේක දැක්කහම x තියෙන තැනට දානවා 1. 4 ඍණ ඔන්න වරහන් ඇතුලේ මෙන්න මෙතන x එකක් අහු වෙනවා. x තියෙන තැනට දාන්න කීයද? 1. ඍණ මෙතන තියෙනවා 1. එයාගේ වර්ගය.
4 ඍණ එකෙන් එකක් අඩු කරාම කීයද පුතේ? බිඳුවයි. බිඳුවේ වර්ගය. බිඳුව කියන එක නා වැඩක් නෑ. අගයක් නෑ බිඳුවට. එහෙනම් මෙතන ඉතුරු වෙනවා කීයද උත්තරේ? 4. එහෙනම් මෙතනදී අපි හොයාගන්නවා 4යි කියලා. x කියාගේ 4යි කියලා හොයාගත්තා. ඊළඟට අපෙන් අහනවා සම්මත අක්ෂ පද්ධතිය හා සුදුසු පරිමාණයක් යොදා ගනිමින් ප්‍රස්ථාර කඩදාසියක ඉහත ශ්‍රිතේ ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාරය අපි අඳිමු. ප්‍රස්ථාරය මම ටිකක් පොඩියට අඳිනවා. මුලින්ම පුතේ අක්ෂ ලකුණු කරන්න ඕන y x කියලා. මෙතන මූල ලක්ෂය x වල ධන 4ක් වෙනකන් තියෙනවා. 1 2 3 4 කියලා මම ගන්නවා. මේ පැත්තට තියෙනවා ඍණ 2ක් වෙනකන් ඍණ 1 ඍණ 2 කියලා ගන්නවා. y වල වැඩිම තියෙන්නේ ඍණ 5. මම ඍණ 5ක් වෙනකන් ගන්නවා. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5. y වල වැඩිම අගය ධන වලින් 4 1 2 3 4. හරි. ඔන්න මම අක්ෂ පද්ධතිය ඇඳා අපිට මෙතන දීලා තියෙනවා සම්මත අක්ෂ පද්ධතිය යොදා ගන්න කියලා පුතේ. අපි සම්මත අක්ෂ පද්ධතිය යොදාගන්නේ සාමාන්‍යයෙන් කුඩා කොටු 10කින්. ප්‍රස්ථාරයේ කුඩා කොටු 10කින් ඒකක එකක් තමයි පෙන්වන්නේ. ප්‍රස්ථාරයේ කුඩා කොටු 10කින් ඒකක එකක් පෙන්වන්න ඕන. මේ විදිහට එතකොට සම්මතව ඔය අක්ෂ පද්ධතිය ඇඳලා තියෙනවා නම් ඔයාලට විභාගෙට එක ලකුණක් දෙනවා. මතක තියාගන්න. ප්‍රස්ථාරයේ ප්‍රස්ථාර කඩදාසිය පිරින්නම අඳින්න. චූටියට අඳින්න එපා. ප්‍රස්ථාරයේ ප්‍රස්ථාර කඩදාසිය වලම සම්පූර්ණයෙන් පිරින්නම අඳින්න. එතන ඔයා ලකුණු කරන්න ඕන අක්ෂ පද්ධතිය y අක්ෂය ලකුණු කරන්න ඕන xy කියලා. ඒ වගේම අක්ෂ පද්ධතිය මේ අංක කරනකොට හරියට අංක කරන්න. හරි මේ යට ටික ඍණ උඩ ටික ධන මේ පැත්ත ඍණ මේ පැත්ත ධන. සමහර ළමයි මේවා ධන ඍණ මාරු කරලා ලකුණු කරනවා. ඒකට ඉතින් හරි ලකුණු නෑ ඒවට. හරි දැන් ලක්ෂ්‍ය ටික අපි ලකුණු කරමු. ඍණ දෙකේදී ඍණ 5යි. ඍණ දෙකේදී ඍණ 5යි. ඔයාට ඕනම් පුතේ මෙතන ඩොට් එකක් තියලා රවුන්ඩ් කරන්නත් පුළුවන් නැත්නම් කතර ලකුණු දාන්නත් පුළුවන්. ඍණ එකේදී බිඳුවයි ඍණ එකේදී බිඳුවයි. බිඳුවේදී ඍණ බිඳුවේදී ධන 3යි. බිඳුවේදී ධන 3යි. බිඳුවේ ධන 3 මෙතන. එකේදී 4යි. එකේදී 4යි. දෙකේදී 3යි. දෙකේදී 3යි. තුනේදී බිඳුවයි. තුනේදී බිඳුවයි. හතරේදී ඍණ 5යි. හතරේදී ඍණ 5යි. දැන් යා කරමු මේක. හරි. පුතේ දැන් මගේ ප්‍රස්ථාරයේ හරියටම නිවැරදිවම එන්නේ නැහැ. හරි. ওই විදිහට ඇවිල්ලා තියෙන දැන් මගේ ප්‍රස්ථාරය නම් මෙතන මේ මෝටාර් එක වගේ චුට්ටක් කුල් වෙලා ඒ වගේ එහෙම තියෙන්න බෑ. ප්‍රස්ථාරයේ සුමටම ඇඳලා තියෙන්න ඕන. දැන් මේ මෙතන මගේ චුට්ටක් පාට වෙලා ඒව තියෙන්න බෑ. ප්‍රස්ථාරයේ සුමටම ඔය ඇඳලා තියෙන්න ඕන. මේ කරන්නේ ඔබට උදව්වක් විදිහට. දැන් මෙතන මගේ මේ බෝඩ් එකේ මම පොඩි කොටසක් ඇඳෙත් මට ඒක හරියටම ඒතර නිවැරදිව ඇඳ ගන්න අපහසුයි. හරිනේ? මේ විදිහට තියෙනවා නම් තවත් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ලක්ෂ ලකුණු කරනවට එක ලකුණයි ප්‍රස්ථාරයේ සුමට වඳිනවට එක ලකුණයි. ලකුණු එතකොට 3ක් ඇවිල්ලා. දැන් එතකොට මෙතනදී ලකුණු 4ක් ඇවිල්ලා අපිට දැන් පහසු වෙනවා. දැන් ඊට පස්සේ කියනවා ප්‍රස්ථාරයේ ඇඳට පස්සේ තුන්වෙනි කොටසින් කියනවා මෙන්න මේ ප්‍රාන්තරය තුල ශ්‍රිතයේ හැසිරීම විස්තර කරන්නලු. අපිට ප්‍රාන්තරයක් දීලා තිනවා තුන්වෙනි කොටසෙන් 2 x 4. හරි මෙතන කියනවා x විශාලයිලු 2ට වඩා ඒ වගේම කුඩායිලු කීයට වඩාද 4ට වඩා. මං චුට්ටක් අන්නේ ටික ලකුණු කරගන්නවා. x කීයට වඩාද 2ට වඩා විශාලයි. 2ට වඩා විශාලයි. ඒ කියන්නේ x දෙක තියෙන්නේ මෙන්න මෙතන. මම දැනට චූට්ටිත් නිකන් ලකුණු කරා. ඊළඟට කුඩායිලු කීයට වඩාද 4ට වඩා. ඒ කියන්නේ මෙන්න මෙතන. 2යි 4යි තියෙන්නේ මෙන්න මෙතන. ඒ සීමා දෙක මම නිකන් චුට්ටක් මෙහෙම කඩේරි වලින් ලකුණු කරගත්තා. 2යි 4යි. හරි.
පුතේ අපිට කියන මෙන්න මේව. ශ්‍රිතයේ හැසිරීම විස්තර කරන්නලු. ශ්‍රිතයේ හැසිරීම අපි විස්තර කරමු. හැසිරීම විස්තර කරන්න මෙන්න මෙහෙම. පුතේ මේ ප්‍රස්ථාරය සම්මතයක් විදිහට අඳින්නේ ඔයාගේ වම් අත පැත්තේ ඉඳලා. ඔයාගේ වම් අත පැත්තේ ඉඳලා තමයි ප්‍රස්ථාරය අඳින්න ඕනේ. මෙන්න මේ අත පැත්තේ ඉඳලා. ඒ කියන්නේ මං ඇඳේ එතකොට මෙන්න මෙහෙමනේ. එහෙනම් මං මේ ප්‍රස්ථාරයේ කොටස් හතරකට කඩනවා. මෙතන ඉඳලා මෙතනට එකක් කඩනවා. මම මෙතන ඉඳලා හරියට මෙන්න මෙතනට එකක් කඩනවා. මෙතන ඉඳලා මෙතනට එකක් කඩලා පෙන්නනවා. මෙන්න මෙතන ඉඳලා මෙතනට එකක් කඩලා පෙන්නනවා. මම දැන් ප්‍රස්ථාරයේ කොටස් හතරකට කඩලා පෙන්නුවා. එහෙනම් මට මේක කොටස් හතරකින් මේ ප්‍රස්ථාරය විස්තර කරන්න පුළුවන්. දැන් මේ y අක්ෂයේ මෙන්න මේ ටික මොනවද පුතේ? ඍණාගයන්. මේ ටිකක් ඍණාගයන්. මේ ටික ධනාගයන්. මේ ටිකෙත් y අක්ෂයේ ධනාගයන්. මේ y ගේ ධනාගයන් තියෙන මේ ටිකේ තියෙන y ගේ ඍණාගයන්. හරි. දැන් මම ඔයාලට කිව්වා වම් අත පැත්තේ ඉඳලා අදින්නේ. දැන් ඔන්න මෙතනදී ඍණ 5යි, ඍණ 4යි, ඍණ 3යි, ඍණ 2යි, ඍණ 1යි, බිංදුවයි, 1යි, 2යි, 3යි, 4යි. අගේ එන්න මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. මේ උඩට යන්න වැඩි වෙනවනේ. බිංදුව 1 2 3 වැඩි වෙනවා. එහෙනම් ඍණව වැඩි වෙනවා. මෙයා ඍණ වැඩි වෙනවා නම් මෙයාත් වැඩි වෙනවා. හරි දෙන්නෙක් වැඩි වෙනවා. දෙන්නෙක් වැඩි වුණා නම් අනිත් දෙන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. හරිනේ. මෙයාත් අඩු වෙනවා. මෙයා ඍණව අඩු වෙනවා. හරි. ඍණව අඩුයි. මේගොල්ලෝ ඍණව වැඩි වෙනවා, ධනව වැඩි වෙනවා. ධනව අඩු වෙනවා, ඍණව අඩු වෙනවා. හරි. මේ විදිහට පිළිවෙලට අපි ලකුණු කරගෙන ගියා. මේ ඔබට පැහැදිලි කරලා දෙන්න මේ කරන්න. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. අපෙන් අහනවා මෙන්න මේ ප්‍රාන්තරය තුල ශ්‍රිතයේ හැසිරීම විස්තර කරන්න ඕනේ. එතකොට මෙන්න මේ ප්‍රාන්තරය තුල ශ්‍රිතය ප්‍රස්ථාරය තියෙන්නේ කොතනද බලමු. මෙන්න දෙකේදී තියෙන්නේ මෙන්න මෙතන. හතරේදී තියෙන්නේ මෙන්න මෙතන. මේ ප්‍රාන්තරය තුල ශ්‍රිතයේ හැසිරීම විස්තර කරන්න ඕනේ පුතේ. දෙකේදී ශ්‍රිතය තියෙන්නේ මෙන්න මෙතන. හතරේදී ශ්‍රිතය තියෙන්නේ මෙන්න මෙතන. හරි. අපි බලමු මේ ශ්‍රිතයේ හැසිරීම. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දි තමයි ශ්‍රිතය අහුවෙන්නේ. මෙතෙන්දි තමයි එතකොට මෙතෙන්දි ඉවර වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට වෙනකන් අපෙන් අහන්නේ. මොකද වෙන්නේ පුතේ? මෙතන ඉඳලා මෙතනට යනකම් මොකද වෙන්නේ? අඩු වෙනවා මේ. මෙතන ඉඳලා මෙතනට යනකම් අඩු වෙනවා. හැබැයි මෙන්න මෙතන ඉඳලා මෙතනට වෙනකම් ධනව අඩු වෙනවා. මෙතන ඉඳලා මෙතනට වෙනකම් ඍණව අඩු වෙනවා. දැන් එහෙනම් මේ කොටස් දෙකකට අපි ලියන්න ඕන. හරි. එහෙනම් මෙතන ඉඳලා මෙතනට වෙනකම් ධනව අඩු වෙනවා. x මෙතනදි කීයද? 2යි. මෙතනදි කීයද? 3යි. දැන් දෙකේ ඉඳලා 3ට යන්නේ. දෙකේ ඉඳලා 3ට යන්නේ දකුණට යන්නේ. දකුණට යනවා නම් වැඩි වෙනවා. x ගියාගේ වැඩි වෙනවා. එහෙනම් මේ පැත්තට දැම්මම මේ ලකුණට දාන්න ඕනේ මේ පැත්තට. එහෙනම් මෙන්න මේ පරාසය තුල ධනව මොකද්ද වෙන්නේ? ධනව අඩුයි. ධනව අඩුයි. මේ පරාසය තුල ධනව අඩු වෙනවා. ඒක ලිව්වා. දැන් ආයි මෙන්න මේ කොටසක් තියෙනවා. එහෙනම් මෙන්න මේ කොටසත් විස්තර කරන්න ඕන. මෙතන ඉඳලා මෙතනට. එහෙනම් මෙතනින් පටන් ගන්න 3ේදී ඉවර වෙන්නේ කීයද? 4ේදී. එහෙනම් 3 ඉඳලා 4 වෙනකම් මම මෙතනින් ලියනවා x. ඔන්න 3ෙන් පටන් ගත්තා. මෙතන 3 ඉඳලා කීය වෙනකම් යන්නේ? 4 වෙනකම් යන්නේ x දී. 3 ඉඳලා 4 වෙනකම් යන්නේ දකුණට යන්නේ. දකුණට යනවා නම් වැඩි වෙනවා. මේ පැත්තට ලකුණු දැම්මම මේ පැත්තට දාන්නේ. එහෙනම් මේ පරාසය තුල මොකද වෙන්නේ? ඍණව අඩුවේ. ඍණව අඩුවේ. මෙන්න මම එයාගේ හැසිරීම විස්තර කරා කොටස් දෙකකට. මෙන්න මෙතෙන්දී ධනව අඩු වෙනවා. මෙතෙන්දී ඍණව අඩු වෙනවා. ඊළඟ කොටස බලමු අපි. ඊළඟ කොටස කියන මෙන්න මෙහෙම. ඔබ ඇඳි ප්‍රස්ථාරයේ ශ්‍රිතය මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කළ හැකි නම් A හා B අගයන් සොයන්න. මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන්ලු මේ ඇඳ ශ්‍රිතය. A ධන x B ඍණ x. මේ ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන් නම් A හා B ගේ අගයන් හොයන්නලු. A හා B ගේ අගයන් හොයන්නලු පුතේ. මේ ආකාරයෙන් ප්‍රස්ථාරය ප්‍රකාශ කරන්න පුළුවන් නම් ප්‍රකාශ කරන්න පුළුවන් නම් මෙන්න මේවට අපි දාන්නේ මේ A හා B ගේ අගයන් දෙකට අපි ගන්නෙ මෙන්න මෙතන මූල අගයන්. මෙතන අගයයි මෙන්න මෙතන අගයයි. මෙතන අගයයි මෙතන අගයයි අපි ගන්න. හරි. මෙතන අගයයි මෙන්න මෙතන අගයයි තමයි අපි ගන්න. පැහැදිලිද?
මේ ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි ගන්නේ මෙන්න මෙතන x අක්ෂය ඡේදනය කරන මෙතන අගය මෙතන අගය. ඒ කියන්නේ මූලාගයන් දෙක තමයි අපි ගන්න. එහෙනම් මම මෙතන එක්කෙනෙක්ව ගන්නවා ඍණ 1 කියලා. එක්කෙනේ ඍණ 1. අනිත් එක්කෙනා ධන 3. එක්කෙනෙක් ගත්ත ඍණ 1 අනිත් එක්කෙනා ධන 3 කියලා ගත්තා. හරි. හරි. පුතේ මේ ප්‍රස්ථාරය එතකොට මොන ආකාරයේ ප්‍රස්ථාරයක්ද? මෙයා උපරිම ආකාරයේ ප්‍රස්ථාරය. මෙයා උපරිම ආකාරයේ ප්‍රස්ථාරය. උපරිම ආකාරයේ ප්‍රස්ථාරයක x වර්ගයේ සංගුණකය කීයද? මොකද්ද ලකුණ? x වර්ගයේ ලකුණ ඍණ වෙන්න ඕන. එහෙනම් මේ ආකාරයට ලියන්න පුළුවන් අපිට. හරි. අපි මුලින්ම ලියමු x. දැන් මේක අපි ආදේශ කරනවා ඍණ 1 තියෙන. එහෙනම් අපි ආදේශ කරනවා ධන 1. x මෙතන ධන 3 තියෙන හින්දා අපි ආදේශ කරනවා ඍණ 3. දැන් මේ ආකාරයට ලියුවා. දැන් අපිට දීලා තියෙන සමීකරණේ නම් දීලා තියෙන සමීකරණේ මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මෙතන x ගේ ලකුණ ඍණ වෙලා. ඒ කියන්නේ එකක් ඍණ වලින් ගුණ වෙලා. b මොකද්ද වෙලා තියෙන්නේ? ධන වෙලා. එහෙනම් අපිට මෙන්න මෙයාව ගුණ කරලා ලියන්න පුළුවන්. ඇයි? මෙයාව ඍණින් ගුණ කරොත් මේ දෙන්නම ඍණ වෙනවා. මෙයාව ඍණින් ගුණ කරොත් මෙතන ඍණ x හැදෙන මෙතන ඍණ 1 හැදෙන. හැබැයි මෙතන b ධන වෙලා. එහෙනම් මෙයා ඍණින් ගුණ කරන්න ඕන මෙන්න මෙයාව. හරි මෙයාව ගුණ කරමු. මෙතන තියෙනවා x ධන 1. මෙතන x ඍණින් ගුණ කරාම ඍණ x ඍණ ලකුණ ඍණින් ගුණ කරාම ධන මෙතන තියෙනවා 3ක්. එහෙනම් මේක ලියන්න පුළුවන් x ධන 1යි 3 ඍණ x කියලා. 3 ඍණ x කියලා. මෙතන y. එහෙනම් a වෙනුවට දාන්න පුළුවන් 1 b වෙනුවට දාන්න පුළුවන් 3. හරි. පස්වෙනි කොටසෙන් අහනවා x වර්ග සමානයි 2x ධන 3 සමීකරණයේ විසඳුම් ඉහත ප්‍රස්ථාරය ඇසුරින් සොයන්න. දැන් අපි මේ යන්න ප්‍රස්ථාරය ඇසුරින් මෙන්න මේ සමීකරණයේ විසඳුම් සොයන්න. පුතේ අපි යන්න ප්‍රස්ථාරය මොකද්ද? අපි යන්න ප්‍රස්ථාරය තමයි y සමානයි මේ පස්වෙනි කොටස 4 ඍණ x ඍණ 1 වර්ගය. අපෙන් අහනවා මේක දීලා මෙන්න මෙයාගේ විසඳුම x වර්ග සමානයි 2x ධන 3 කියන සමීකරණයේ විසඳුම අහනවා. අපිට මේ ප්‍රස්ථාරය දීලා මෙහෙම එක විසඳුම අහනවා. දැන් අපි යන්න ප්‍රස්ථාරේ නම් මෙන්න මෙතන වරහණක් තියෙන මේ අහන එකේ වරහණක් නැහැ. හිතා ගන්න එහෙම. එහෙනම් ඔයා මුලින්ම මේ වරහණ ඉවත් කරන්න පුතේ. මුලින්ම වරහණ ඉවත් කරමු. හරි. මේක ප්‍රසාරණය කරමු. මුලින්ම අපි ගන්නේ x වර්ග පළමු පදයේ වර්ග x වර්ග ඊළඟට පද දෙකේ ගුණිතයේ දෙගුණේ පද දෙක ගුණ කරමු x ගුණ කරමු එකෙන් එතකොට x 1x නැත්තම් x එයාගේ දෙගුණය 2x මෙතන ලකුණ ඍණ අගපදයේ වර්ගය අගපදය කොහොමද ධන වෙනවා එකේ වර්ගය 1යි මේ වගේ එකක් ප්‍රසාරණය කරන්න මම ආයෙත් චුට්ටක් මතක් කරන්නම් හරි පළමු පදයේ වර්ගය a වර්ග පද දෙකේ ගුණිතයේ දෙගුණය පද දෙකේ ගුණිතයේ ab එයාගේ දෙගුණය 2ab අගපදයේ වර්ග b වර්ග හරි මේ වගේ ප්‍රසාරණය කරන්න අපි ඉගෙන ගන්නවා 10 පන්තියේදී හරි 9 පන්තියේදීත් මේක සාකච්ඡා කරන බොහෝ වෙලාවට හරි පුතේ දැන් මෙන්න මෙතන වරහාන්ට ඉස්සරහින් තියෙන ඍණ ලකුණ. එයාව ඉවත් කරගෙන ඉමු. 4යි ඍණ. ඍණ ලකුණ x වර්ගයෙන් ගුණ කරාම ඍණ x වර්ග. ඍණ ලකුණ ඍණ 2x ගෙන් ගුණ කරාම ඍණයි ඍණයි ගුණ කරාම ධන 2x. ඍණයි ධනයි ගුණ කරාම ඍණ මෙතන තියෙනවා 1. y. 4න් එකක් අඩු කරාම 3යි. මෙතන තියෙනවා ඍණ x වර්ග මෙතන තියෙනවා ධන 2x. අපෙන් අහන්නේ මොකද පුතේ? දැන් මෙන්න මේ සමීකරණයේ විසඳුම් ප්‍රස්ථාරයේ ඇසුරින් හොයන්නලු. සමීකරණයේ විසඳුම් හොයනවා නම් මේ සමීකරණයේ විසඳුම් හොයනවා නම් දැන් අපි මේ සුරු කරගත්ත සමීකරණේ විසඳුම් හොයනවා නම් විසඳුම් කියන්නේ එතකොට මෙයාගේ මූල හොයන අවස්ථාවේදී y ගේ කීයද පුතේ? මේ මූල තියෙන තැන් දෙකනේ. මේ තැන් දෙකේනේ මූල තියෙන්නේ. එහෙනම් මෙතෙන්දී y ගේ කීයද? මූල හොයනකොට y සමානයි බිඳුව වෙන අවස්ථාව තමයි ප්‍රස්ථාරයක මූල විදිහට ගන්නෙ. එහෙනම් y සමානයි බිඳුව වෙන අවස්ථාවේ තමයි මෙතන මේ ප්‍රස්ථාරයේ මූලය හැදෙන්නේ. එහෙනම් y සමානයි බිඳුවයි. ප්‍රස්ථාරයේ මූලය හැදෙනකොට y සමානයි බිඳුව. එහෙනම් මෙතන y ගියාගේ බිඳුවයි. මෙතන 3 ඍණ
x වර්ග ධන 2x. අපෙන් අහන්නේ x වර්ග කියන එක නා මේ පැත්තට ගෙනියලා එහෙනම් x වර්ග මෙහෙට ගේන්න. x වර්ග ගෙනාවා. ඒතකොට මෙතන තියෙන 3 ධන 2x කියලා. එහෙනම් දැන් මේ ප්‍රස්ථාරයේ සමීකරණය සුරු කරාම අපිට දීලා තියෙන අහන ප්‍රශ්නෙට අදාළ සමීකරණය එනවා. අපි මේ යන්න ප්‍රස්ථාරයේම නේද මේ අපි සුරු කරලා මේ අරගෙන තියෙන්නේ. ඔව්. එහෙනම් මෙයාගේ මූල විදිහට එන්නේ මොනවද? මෙයාගේ විසඳුම. මෙන්න මේ සමීකරණය හදාගත්ත මෙයාගේ විසඳුම මෙන්නේ x සමානයි ඍණ 1 හා x සමානයි කීයද? 3. මෙන්න මෙයාගේ විසඳුම අපි හොයාගත්තා. තුන්වෙනි ගාන සමගාමී සමීකරණ ගාන කියනවා ත්‍රිරෝධ රථ හා මෝටර රථ පමණක් නවතා ඇති රථ ගාලක ත්‍රිරෝධ රථ ගාන මෙන් දෙගුණයට වඩා එකක් අඩුවේ මෝටර රථ නවතා ඇති සියලුම රථවල ඇති රෝධ ගාන 73යි. ත්‍රිරෝධ රථ ගාන A කියලා ගන්න කියන මෝටර රථ ගාන B කියලා ගන්න කියන සමගාමී සමීකරණ දෙක අපි ගොඩනගමු පුතේ. ත්‍රිරෝධ රථ හා මෝටර රථ පමණක් ඇති නවතා ඇති රථ ගාලක ත්‍රිරෝධ රථ ගණන මෙන් ත්‍රිරෝධ රථ ගාන මෙන් ත්‍රිරෝධ රථ ගාන A ත්‍රිරෝධ රථ ගාන මෙන් දෙගුණයට වඩා දෙගුණේ ගන්න එහෙනම් මේක දෙකෙන් ගුණ කරනවා 2a දෙගුණයට වඩා එකක් අඩුවෙන් එහෙනම් එකක් අඩු කරනවා එකක් අඩුවෙන් තියනවලු මොනවද පුතේ මෝටර රථ තියනවලු එහෙනම් මෙයයි සමාන වෙනවා දැන් මෙයාගේ මෙතන බීජීය පද තියෙන්නේ දෙපැත්තේ එහෙනම් මේ අඥාත ගමු එක පැත්තකට මම මේ b ව ගේනවා මේ පැත්තට ඒතකොට ඍණ b වෙනවා ලේසියට අපි ගන්නවා ඍණ එක මෙහෙට ගෙනිච්චාම ධන එකක් වෙනවා කියලා ලේසියට ගන්නවා දෙවෙනි සමීකරණය කොට නගාගමු දෙවෙනි සමීකරණය කියන මෙහෙම නවතා ඇති සියලුම රථවල ඇති රෝධ ගාන 73යිලු ත්‍රිරෝධ රථයක නා රෝධ 3යි මෝටර රථයක නා රෝධ 4යි ත්‍රිරෝධ රථයක රෝධ 3යි ඒ වගේ ත්‍රිරෝධ රථ තියෙනවා A ප්‍රමාණයක් එහෙනම් ත්‍රිරෝධ රථවල තියෙන මුළු රෝධ ගාන හොයන්න 3 ගුණ කරනවා A ගෙන් එතකොට 3යි A එන මෝටර රථයක තියෙනවා රෝධ 4ක් ඒ වගේ මෝටර රථ B ප්‍රමාණයක් තියෙනවා එහෙනම් මෝටර රථයේ තියෙන මුළු රෝධ ගාන හොයන්න 4 ගුණ කරනවා B ගෙන් මුළු රෝධ ගාන මේ දෙකේම තියෙන මුළු රෝධ ගාන හොයන්න මේ දෙකේම තියෙන රෝධ ගාන එකතු කරන්න ඕන එහෙම එකතු කරාම එනවා 73යි කියලා මේ දෙවෙනි සමීකරණය හරි දැන් අපි පුතේ සමීකරණ දෙක ගොඩනගා ගත්තා දෙවෙනි කොටසෙන් කියනවා සමගාමී සමීකරණ වල විසඳීමෙන් රථ ගාලෙහි තිබූ මුළු රථ සංඛ්‍යාව සොයන්න හරි දෙවෙනි ප්‍රශ්නේ කියනවා මුළු රථ ගාන හොයන්න කියලා. එහෙනම් ත්‍රිරෝධ රථ ගානයි මෝටර රථ ගානයි මුලින්ම වෙනම හොයා ගන්න ඕන. පුතේ එකක අගය හොයන්න නම් අපි එක පදයක් ඉවත් කරගන්න ඕන. සමගාමී සමීකරණ වලදී අපි ඉගෙන ගන්නවා. මෙන්න මෙතන ලකුණ ඍණ, මෙන්න මෙතන ලකුණ ධන. ලකුණු අසමානයි. ලකුණු අසමාන නම් අපි සමීකරණ මොකද්ද කරන්න ඕන? එකතු කරන්න ඕන. මට එකතු කරන එක ලේසි ටිකක්. ඒ නිසා මම ඉවත් කරගන්නවා කියලා හිතනවා B ගේ. B ගේ මෙතන සංගුණකය 4යි. මෙතන සංගුණකය කීයද 1යි. එහෙනම් මට මෙතනත් 4ක් හදාගන්න පුළුවන්. එහෙනම් මෙතන 4ක් හදාගන්න මම මේ පළවෙනි සමීකරණය ගුණ කරනවා 4ෙන්. පළවෙනි සමීකරණය ගුණ කරනවා 4ෙන්. මම මෙතන ඉඳලා හදනවා මේ දෙවෙනි කොටස කියලා දාගන්නවා මේකට. පළවෙනි සමීකරණය ගුණ කරනවා 4ෙන්. පළවෙනි සමීකරණය 4ෙන් ගුණ කරනවා. පළවෙනි සමීකරණේ හැම පදයක්ම අපි 4ෙන් ගුණ කරමු. 2යි a 4ෙන් ගුණ කරාම 8යි a ඍණ b 4ෙන් ගුණ කරාම 4යි b 1 4ෙන් ගුණ කරාම 4යි මේ කීවෙනි සමීකරණයද තුන්වෙනි සමීකරණය දැන් මම ගන්නේ තුන්වෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි එයාගේ b ගේ සංගුණක සමානයි දැන් සංගුණක සමානයි ලකුණු අසමාන නම් සමීකරණ දෙක මම කිව්වා එකතු කරන්න කියලා දෙවෙනි සමීකරණයට තුන්වෙනි සමීකරණය එකතු කරන්න ඕන. දෙවෙනි සමීකරණේ වම් පැත්තට තුන්වෙනි සමීකරණේ වම් පැත්ත එකතු කරනවා. දෙවෙනි සමීකරණේ දකුණු අත පැත්තට තුන්වෙනි සමීකරණේ දකුණු අත පැත්ත එකතු කරනවා. එහෙනම් වම් පැත්තට වම් පැත්ත එකතු කරමු. වම් පැත්ත මෙතන 3යි a ධන 4යි b. ඒකට එකතු කරන්න ඕන මෙයාව 8යි a ඍණ 4යි b. මෙයයි එකතු කරන් තියෙන්නේ 73ට එකතු කරනවා 4ක්. දැන් ධන 4යි b ට ඍණ 4යි b කැපෙනවා 3යි a ට එකතු කරන්න ඕන 8යි a 3යි a ට 8යි a එකතු කරාම එනවා 11යි a 73ට 4ක් එකතු කරාම 77යි ඒකේ අගය හොයන්න දැන් සමීකරණේ දෙපැත්තම 11න් බෙදන්න 11ට 11 කැපෙනවා a 77 11න් බෙදුවාම එනවා 7යි කියලා එහෙනම් ත්‍රිරෝධ රථ තියලා තියෙනවා 7ක්
දැන් A ගියාගේ 7යි කියලා හොයාගත්තා. A ගියාගේ 7යි ඔයා කැමති එකකට. කැමති එකකට මෙතන අපි මුලින්ම ලියාගත්ත එක්කෙනා ඉන්න මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා. මම කැමති එකකට ආදේශ කරනවා. මම මුලින්ම මෙන්න මේ ලියාගත්ත සමීකරණයක්. එයාගේ පුතේ B එක පැත්තක තනි වෙලා තියෙනවා. එහෙනම් මට එයාට ආදේශ කරන එක ලේසි. හරි. ඔයාට ඕන නම් පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණයට තුන්වෙනි සමීකරණයට ආදේශ කරලා ගන්න. මට මේකට ආදේශ කරන එක ලේසි. ඇයි මම දැන් හොයන්නේ B උක්ත වෙලා තියෙන්නේ මේ සමීකරණේ මේ පැත්තේ. ඒ නිසා මම මෙයාට ආදේශ කරනවා. මේ සමීකරණයට A සමානයි 7 ආදේශය. හරි ආදේශ කරමු. A සමානයි 7 මම ආදේශ කරනවා. 2යි A වෙනුවට දානවා කීයද පුතේ 7. මෙතන තියෙන්නේ ಗುಣ කිරීමක්. ඍණ 1 සමානයි B. දෙවරක් 7 14යි. 14න් එකක් අඩු කරන්න තියෙන්නේ. එතකොට B ගියා කියනවා 14න් එකක් අඩු කරාම 13යි B. මුළු රත ගාන හොයන්න ඕන. B කියන්නේ මෝටර රත තියෙනවා 13ක්. ත්‍රිරෝධ රත තියෙනවා 7ක්. මුළු රත ගාන හොයන්න මේ දෙක එකතු කරන්න ඕන. මුළු රත ගණන මෙතන 13යි මෙතන 7යි තියෙන මුළු රත කීයද 20ක්. මුළු රත ගාන හොයාගත්ත 20ක්. ඒකේ B කොටසේ අසමානතාවයක් දීලා තියෙනවා. අසමානතාවය තෘප්ත කරන x යගය සොයන්න කියලා කියනවා. අසමානතාවය අපි ලියාගමු. මෙන්න අසමානතාවය 4x ධන 5 2x ඍණ 1 කුඩා හෝ සමානයි 79 සමීකරණයක් වගේ විසඳගෙන යන්න මුලින්ම තියෙන්නේ. හරි වරහන්ට පිට තියෙන එකේ මෙයාව ගුණ කරගෙන යන්න. 5 2x කින් ගුණ කරාම 10යි x මුලින්ම වරහන් ඉවත් කරන්නේ ධන 5 ඍණ 5න් ගුණ කරාම ඍණ 5යි. මෙතන 79යි කියලා තියෙනවා. සජාතීය පද සුළු කරන්න පුළුවන් 4x ට එකතු කරන්න ඕන 10x එතකොට එනවා 14x ඍණ 5 කුඩා හෝ සමානයි 79යි. ඍණ 5 ගෙනියන්නේ මේ පැත්තට අපි ලේසියට ධන 5ක් වෙනවා කියලා ගන්නවා. ඍණ 5 මෙහෙට ගෙනාන ධන 5ක් වෙනවා කියලා ලේසියට ගන්නවා. 14x 79යි 5යි එකතු කරාම එනවා 84ක්. x කියාගේ හොයන්න ඕනේ. x කියාගේ හොයන්න දෙපැත්තම බෙදන්න 14න් 14ට 14 කැපුණා. එතකොට මෙතන x ඉතුරු වෙනවා 84 බෙදන්න ඕන 14න්. හරි. අපි මේක 7න් කපලා දාමු. 14ට 7ව 2යි. 84ට 7ව තියෙනවා 12. 12 දෙකෙන් බෙදුවම 6යි. x කුඩා හෝ සමානයි කීයද? 6 කියලා කියනවා. පුතේ x කුඩා හෝ සමානයි 6. x කුඩායි 6 කියලා තියෙනවා. අපි මුලින්ම මේ ටික ගමු. x කුඩායි 6. 6ට වඩා කුඩා කියන්නේ මොනවද? 5 4 3 ඔය විදිහට එන්නේ. හැබැයි මෙතන දීලා තියෙනවනේ සමානයි කියලා. එහෙනම් 6ක් දෙනවා. මෙතන තියෙන උපරිමාගය කීයද? උපරිමාගය තමයි 6. එහෙනම් ලියන්න උපරිමාගය 6. හතරවෙනි ගානකේ පහත දැක්වෙන ABCD රොම්බසෙහි සටහන් කර ඇති තොරතුරු අනුව x යගය වර්ගක සමීකරණය තෘප්ත කරන බව පෙන්වන BD දිග පළමු දශම ස්ථානයට සොයන්න. මුලින්ම දීලා තියෙනවා රොම්බසයක් A B C D කියලා යාව නම් කරලා තියෙනවා. විකර්ණ ඇඳලා තියෙනවා. DB විකර්ණය කරලා තියෙනවා. AC විකර්ණය ඇඳලා තියෙනවා. හරි. අපි දන්නවා රොම්බසයක පුතේ විකර්ණ ඍජුකෝණීව තමයි සමච්ඡේදනය කරන්නේ. විකර්ණ ඍජුකෝණීව සමච්ඡේදනය කරනවා. හරි. අපිට දීලා තියෙනවා මෙන්න මේ පාදයේ x ධන 1යි කියලා. මේ පාදයේ x ධන 1යි. මේ පාදයේ දීලා තියෙනවා සෙන්ටිමීටර් 3යි කියලා. මේ පාදයේ සෙන්ටිමීටර් 3යි. මෙන්න මෙයාව දීලා තියෙනවා x කියලා. දැන් පුතේ මේ පාදයේ සමානයි මේ කොටසයි මේ කොටසයි. එහෙනම් මෙයත් x. දැන් මෙයා පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙයා ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. දැන් ඍජුකෝණී ත්‍රිකෝණේ මෙතන පාද තුනම දන්නවා. පාද තුන සම්බන්ධ කරලා කරන්න පුළුවන් එකම දේ අපිට පයිතගරස් සම්බන්ධයනේ. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනම දන්නවා නම් අපිට දාන්න පුළුවන් පයිතගරස් සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය කියන්නේ මොකද්ද පුතේ? පයිතගරස් සම්බන්ධය කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය
කර්ණය කීයද 9යි. අන්නේ කර්ණයේ වර්ගය සමාන වෙනවලු ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුවට. හරි. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන කර්ණය එයා 3යි එයාගේ වර්ගය 3ේ වර්ග. 3ේ වර්ග සමාන වෙනවා ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුවට. මෙන්න ඍජු කෝණයේ අඩංගු පාද දෙක එක පාදයක් x එයාගේ වර්ගය x වර්ග එක පාදයක් x ධන 1යි එයාගේ වර්ගය x ධන 1 සම්පූර්ණ වර්ගය. දැන් අපිට පූර්ණ වර්ගයක් ප්‍රසාරණය කරන්න තේරෙනවා. මෙයාව අපි මුලින් ප්‍රසාරණය කරගෙන ඉමු. 3ේ වර්ගය කියන්නේ පුතේ 9යි. 3ේ වර්ගය 9යි. මෙතන x වර්ග තියෙනවා. මේ වරහන් ඉවත් කරගෙන ඉමු. පළමු පදයේ වර්ගය පළමු පදයේ x එයාගේ වර්ගය x වර්ගය. පද දෙකේ ගුණිතයේ දෙගුණේ පද දෙක ගුණ කරාම x එකෙන් ගුණ කරාම x එයාගේ දෙගුණය 2x ලකුණ ධන අගපදයේ වර්ගය අගපදයේ 1යි එයාගේ වර්ගය 1 වර්ගය එකමයි. හරි. මෙතන 9යි x වර්ගයයි x වර්ගය එකතු කරාම 2x වර්ග. මෙතන තියෙනවා 2x මෙතන තියෙනවා 1ක්. අපිට දීලා තියෙන සමීකරණය පුතේ අපිට දීලා තියෙන මෙන්න මේ සමීකරණය මෙන්න මෙයා x වර්ග ධන x ඍණ 4 සමානයි 0යි කියලා. සමීකරණ එක පැත්තක බිඳුවට සමාන කරලා නේද? එහෙනම් මෙන්න මේ පදේ අපි බිඳුව මෙන්න මේ පදේ මෙහෙට ගෙනල්ලා මේ පැත්ත අපි බිඳුවක් කරගමු. 2x වර්ග 2x ධන 1යි 9 මෙහෙට ගෙනාම අපි ලේසියට ගන්නවා ඍණ 9ක් වෙනවා කියලා. බිඳුවයි මෙතන තියෙනවා 2x වර්ග මෙතන තියෙනවා 2x එකෙන් 9ක් අඩු කරන්න බෑ. ඒ නිසා අපි 9න් එකක් අඩු කරනවා 9න් එකක් අඩු කරාම 8යි වැඩි කියලා ලකුණ ඍණ. දැන් අපිට දීලා තියෙන පුතේ x වර්ග. දැන් මෙතන තියෙනවා 2x වර්ග. එහෙනම් මේ සමීකරණේ හැම පදයක්ම අපි බෙදනවා දෙකෙන්. හැම පදයක්ම අපි දෙකෙන් බෙදලා දාමු. දෙකෙන් බෙදලා මම ලියනවා. දෙකෙන් බෙදමු. හැම පදයක්ම දෙකෙන් බෙදලා දීලා තියෙන සමීකරණය අපි ගමු. දීලා තියෙන සමීකරණය ගමු. හැම පදයක්ම දෙකෙන් බෙදන්න. 2x වර්ග ධන 2x ඍණ 8 සමානයි 0යි. හැම පදයක්ම මම දෙකෙන් බෙදනවා. හැම පදයක්ම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා x වර්ග ඉතුරු වෙනවා. දෙකට දෙක කැපෙනවා x ඉතුරු වෙනවා. 8යි 2යි බෙදුවාම 4යි. බිඳුව දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ බිඳුව කියන්නේ අගයක් නැහැ. මෙන්න අපිට දීලා තියෙන සමීකරණය ආවා. අපි වර්ගජ සමීකරණය ගොඩනගා ගත්තා. ඊළඟට අපි ඊට දෙවෙනි කොටසෙන් කියනවා වර්ගජ සමීකරණය තෘප්ත කරන බව පෙන්වා ඒකේ ඊළඟ කොටසෙන් කියනවා BD දිග පළමු දශම ස්ථානයට සොයන්න. හරි. BD දිග පළමු දශම ස්ථානයට හොයන්න කියලා කියනවා. හරි. මුලින්ම අපි වර්ග සමීකරණය විසඳමු පුතේ. වර්ග සමීකරණ විසඳන අපි ක්‍රම කීපයක් ගැන කතා කරනවා. සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳන්න පුළුවන්. සූත්‍රය භාවිතයෙන් වර්ග සමීකරණ විසඳන්න පුළුවන්. වර්ග පූර්ණේ භාවිතයෙන් විසඳන්න පුළුවන්. මෙතන අපිට highlight කරලා දීලා නැහැ මොන ක්‍රමයේද ගන්න ඕන කියලා. අපිට එහෙනම් මෙතන ගන්න පුළුවන් එක සූත්‍රය භාවිතයෙන් විසඳන්න පුළුවන්. නැත්නම් වර්ග පූර්ණේ භාවිතයෙන් විසඳන්න පුළුවන්. මම මේක සූත්‍රය භාවිතයෙන් විසඳනවා. මට ලේසි සූත්‍රය භාවිතයෙන් විසඳන එක. හරි. සූත්‍රය භාවිතයෙන් විසඳමු. සූත්‍රය තමයි මේක x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ b වර්ග ඍණ 4යි ac බෙදීම 2යි a. හරි. දැන් මේ පද අපි අඳුරගමු. b කියලා කියන්නේ x ගේ සංගුණකය. x ගේ සංගුණකය. a කියලා කියන්නේ x වර්ගයේ සංගුණකය. c කියලා කියන්නේ නියත පදය. හරි. පුතේ x වර්ගයේ සංගුණකය 1යි. එහෙනම් a ගේ අගය 1යි. x ගේ සංගුණකයත් 1යි. එහෙනම් b ගේ අගයත් 1යි. නියත පදයේ මෙතන තියෙන නියත පදයේ තමයි ඍණ 4. එහෙනම් c ගේ අගය ඍණ 4යි. ආදේශ කරමු සමීකරණයට. x සමානයි ඍණ b. ඍණ b වෙනුවට අපි දාන්නේ හොයාගත් අගය x ගේ සංගුණකය b ගේ සංගුණකය කීයද 1යි. එහෙනම් b තියෙන තැනට දානවා පුතේ 1. ඊළඟට තියෙනවා ධන හෝ ඍණ කියලා. ඊළඟට වර්ගමූල ඇතුලේ b වර්ග b වලගේ 1යි b වර්ග එන 1 වර්ගය ඍණ 4යි ac 4යි a ගේ අගය 1යි c ගේ අගය ඍණ 4යි. ලකුණත් එක්ක ආදේශ කරන්නේ ඍණ ආදේශ කරනකොට අපි සාමාන්‍ය වරහන් කරනවා 2යි a තියෙන්නේ 2 ගුණ කිරීම a වලගේ 1යි. මෙතන ඍණ 1යි ධන හෝ ඍණ දැන් වර්ගමූල ඇතුළු මුලින්ම සුරු කරන්නේ 1 වර්ගය 1යි ඍණයි ගුණ කරාම ධන 4 වරක් 1 4යි 4 වරක් 4 16යි. මෙතන දෙවරක් 1 2යි කියලා දීලා තියෙනවා.
හරි. ආයි වර්ගමූල ඇතුළ සුළු කරගෙන ඉමු. ඍණ 1යි ධන හෝ ඍණ 1.16 එකතු කරාම 17යි. මෙතන තියෙනවා බෙදීම 2ක්. දැන් මෙතන තියෙනවා පුතේ ධනාගයකුයි ඍණාගයකුයි. අපිට ගානේ දීලා තියෙනවා මූල 17 සමානයි 4.12 ලෙස ගන්න කියලා. 4.12 කියලා ගන්න කියලා අපිට කියනවා. මූල 17 යගේ. දැන් මෙතන අපිට ධනාගයකුත් තියෙනවා ඍණාගයකුත් තියෙනවා. අපිට හොයන්න කියලා කියන්නේ පුතේ BD පාදයේ දිග. හරි. BD පාදයේ දිග. මම ඒක පැහැදිලි කරන්නම් චුට්ටක්. මුලින්ම අපි මෙතන මේ අගයන් දෙක අරගෙන ලියලිමු. දැන් මෙතන තියෙනවා ඍණාගයකුත් තියෙනවා ධනාගයකුත් තියෙනවා. x සමානයි. හරි මම මුලින්ම ධනාගය සලකලා ලියමු. ධනාගය සලකා. හරි x සමානයි. මෙතන එන ඍණ 1 ධන. මෙතනින් මම ගන්නේ ධනාගය සලකලා ධන මූල 17 තමයි මම ගන්නේ. ධන මූල 17. බෙදීම කීයද? 2යි. ඍණ 1යි ධන මූල 17 යගේ කියපු පුතේ 4.12. 4.12. ඒක බෙදන්න ඕන කීයෙන්ද? 2කින්. දැන් ඍණ 1ට එකතු කරන්න ඕන 4.12. ඍණයි ධනයි එකතු කරනකොට කරන්නේ අපි විශාලයකින් කුඩා එක අඩු කරලා විශාලකයේ ලකුණ දානවා. 4න් එකක් අඩු කරාම 3යි. මෙතන තියෙනවා 1.2. ඒක බෙදන්න ඕන කීයෙන්ද පුතේ? 2කින්. අපි බෙදමු. 3.12 බෙදන්න ඕන 2කින්. හරි. බෙදලා දාමු අපි. 3.12 බෙදන්න ඕන 2කින්. 3.12 බෙදනවා 2කින්. 3ට 2 ඒවා 1යි. දෙවරක් 1 2යි. 3න් 2ක් අඩු කරාම 1යි. ගත්ත මේක මෙන්න මෙතන දශම තිතක් තියෙන දයාව තියන්නේ. 11ට 2 ඒවා 5යි. දෙවරක් 5 10යි. 11න් 10ක් අඩු කරාම 1යි. ගත්ත මේ දෙක 12යි. 12ට 2 ඒවා තියෙනවා 6යි. එහෙනම් ඔයාලට උත්තරේ එනවා 1.56යි කියලා x ගියාගේ. දැන් අපි නිකමට චුට්ටක් ඍණාගය සලකලා ලියමු. ඍණාගය සලකලා ලියමු. x සමානයි මෙතන ඍණ 1යි. එතකොට දැන් මෙතන ඍණාගය සලකලා ලියන්න පුතේ. එහෙනම් මෙතන ගන්න ඍණ මූල 17. බෙදීම 2. මෙයත් ඍණ. ඍණ ධන සංඛ්‍යාවෙන් බෙදුවාම එන්නේ ඍණ උත්තරයක්. පුතේ දිගක් ඍණ වෙන්න බෑ. ඒ නිසා මම මේක ලියනවා දිගක් ඍණ විය නොහැක. හරි එහෙනම් මම මෙයා නොසලකා හරිනවා. දිගක් ඍණ වෙන්න බැරි හින්දා මේ ඍණාගය මම නොසලකා හරිනවා. මෙයත් ඍණ. එහෙනම් මේ උත්තරේ ඍණාගයක් නෙන්නේ. මේ ඍණාගය ආයෙ බෙදන්න ඕන ධන සංඛ්‍යාවක. ඍණයි ධනයි බෙදුවාම ඍණ. එහෙනම් දිගක් ර්ණ වෙන්න බෑ. ඒ නිසා මම මෙයාව ගන්නෙ නෑ. මෙයාව අයින් කරලම දානවා. හරි. දැන් පුතේ අපෙන් අහන්නේ කාගේ අගයද? කාගේ අගයද ඇහුවේ? B D ගේ අගය. ආයෙ ඔන්න මම චුට්ටක් රොම්බස් ඇඳලා පෙන්නන්නම්. B D ගේ අගය අහන්නේ. හරි. මෙතන B තියෙන්නේ. B D ගේ අගය අහන්නේ. මෙන්න මෙයාව දීලා තිබුණා x ධන 1යි කියලා. පුතේ මේ පාදයට සමානයි කියලා දීලා තිබුණා. එහෙනම් මේ කැලලක් කීයද? x ධන 1යි. දැන් BD ගේ අගය කීයද? BD ගේ අගය හොයන්නේ මේ කොටසයි එකතු කරන්න ඕන. BD ගේ අගය හොයන්නේ මේ කොටසයි එකතු කරමු. x ධන 1ට x ධන 1ක් එකතු කරන්න ඕන. x ධන 1ට එකතු කරන්න ඕන x ධන 1ක්. එතකොට ඔයාලට එනවා x ට x එකතු කරාම 2x 1 එකතු කරාම 2යි කියන්නේ. ඒ කියන්නේ 2x ධන 2ක් එන්නේ. හරි 2යි x වෙනුවට දාන්න පුළුවන්. දැන් අපි x ගේ අගය හොයාගත්ත 1.56 කියලා. 1.56. ඒකට එකතු කරන්න ඕන කීයද පුතේ? 2ක්. 1.56 දෙකෙන් ගුණ කරන්න ඕන. 1.56 දෙකෙන් ගුණ කරමු. 1.56 අපි දෙකෙන් බෙදලා මේ 3.12 දෙකෙන් බෙදලා ගත්ත 1.56 කියලා. එහෙනම් 1.56 දෙකෙන් ගුණ කරාම ඔයාලට එනවා 3.12 කියලා. එහෙම හිතා ගන්න බැරි නම් ඔයා මේක ආයේ ලියලා ගුණ කරලා දාන්න. ඒක ගැටලුවක් නැහැ. ඒකට එකතු කරන්න ඕන දෙකක්. 3යි 2යි එකතු කරාම 5යි 1යි 2යි. එහෙනම් 5.12 BD ගේ අගය. දැන් පස්වෙනි ගාන කතා කරන්නේ ත්‍රිකෝණමිතිය ගානක්. ගාන කියනවා මෙන්න මෙහෙම. AB නම් සිරස් ප්‍රදීපාගාරයක B මුදුනේ සිට බලන විට A පාමුල සිට මීටර් 10ක් දුරින් ගමන් කරන C නම් බෝට්ටුවක් අංශක 68යි කලා 42ක අවරෝහණ කෝණයකින් නිරීක්ෂණය විය. A B හා C පිහිටීම් වල දල සටහන් ඇඳ දී ඇති මිනුම් ලකුණු කරන්න කියලා කියනවා පළවෙනි කොටසේ. හරි සාමාන්‍යයෙන්
ත්‍රිකෝණමිතියේදී මේ විභාග 2016න් පස්සේ විභාග රටාව බැලුවොත් පුතේ හැම පාරම මිනුම් ලකුණු කරන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් එනවා. ඒතකොට අපිට ඒකේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් කොටසක්. හරි. අපි පුළුවන් තරම් විභාගෙට ලකුණු එකතු කරගන්න තමයි බලන්න ඕන. හරි. ලකුණු 10 ගන්න අපහසු නම් ඔයා එක ලකුණ හරි කමන්නේ. ඒ ලකුණ එකතු කරගන්න try එකක් දෙන්න. right. අපි බලමු මෙන්න මේ කතාවේ මෙන්න මෙහෙම කියනවා. AB නම් සිරස් ප්‍රදීපාගාරයක. ඒතකොට ප්‍රදීපාගාරයක් තියෙනවා. ඒ ප්‍රදීපාගාරය AB. ප්‍රදීපාගාරයක් තියෙනවා. එයා AB. හරි. right. අපි යාව නම් කරමු. ඒතකොට මේ ප්‍රදීපාගාරය තියෙන්නේ මේ පොළොව මට්ටමේ AB. කියනවා B මුදුනේ සිට. එහෙනම් මුදුන B. එහෙනම් මෙයා A. අංශක 90. හරි. A පාමුල සිට මීටර් 10ක් දුරින් A පාමුල ඉඳලා මීටර් 10ක් දුරින් C නම් බෝට්ටුවක්. ඒ කියන්නේ C කියලා බෝට්ටුවක් තියෙනවා මීටර් 10ක් දුරින් A ලක්ෂයට A පාමුලට මීටර් 10ක් දුරින් තියෙනවා C කියලා බෝට්ටුව. හරි. B මුදුනේ ඉඳලා බලනකොට එහෙනම් B මුදුනේ ඉඳලා බලන්නේ බලන කෙනාගේ පුතේ S මට්ටම අපි අඳින්න ඕන. මේ S මට්ටම මම අඳිනවා මේ තිරස් මට්ටමක්. තිරස් රේඛාවක් අඳින්න. S මට්ටමක් ඇඳ. හරි. ඒ S මට්ටමේ ඉඳලා එයා C දිහා බලන්නේ මෙන්න මේ දෘෂ්ටි රේඛාව දිගේ. මෙන්න මේ දෘෂ්ටි රේඛාව දිගේ. එහෙනම් මෙන්න මෙතන කෝණය අංශක 68යි කලා 42යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මේ දීලා තියෙන දත්ත ටික ලකුණු කරන්න කියලා. right. දෙවෙනි ප්‍රශ්න බලමු. දත්ත ටික ලකුණු කරලා දෙවෙනි ප්‍රශ්න කියනවා ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් ප්‍රදීපාගාරයේ උස AB ගණනය කරන්නලු. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදීපාගාරයේ උස ගණනය කරන්නලු. පුතේ. එතකොට මෙන්න මෙයා ඍජුකෝණී ත්‍රිකෝණයක් ABC කියලා කියන ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයකට තමයි අපිට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න පුළුවන්. අපි මෙතනදී කතා කරනවා ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ගැන. sin cos tan sin cos tan කියලා අනුපාත තුනක් ගැන කතා කරනවා. අපි ගන්නවා දීලා තියෙන කෝණයක් θ කියලා. හරි. sin θ කියන්නේ මතක තියාගන්න පුළුවන් ඔයාලට සකට sin කියලා. sin θ මතක තියාගන්න පුළුවන් සකට sin. cos θ මතක තියාගන්න පුළුවන් බකට cos. බකට cos. tan θ මතක තියාගන්න පුළුවන් සබට tan. සබට tan. ඔය ත්‍රිකෝණමිතික අනුපාත තුන දාලා තමයි දැන් අපි මෙයාගේ අගය හොයන්න ඕන AB ගේ උස හොයන්න ඕන. හරි. බලමු. දැන් පුතේ අපි මුලින්ම කෝණයක් හොයාගන්න ඕන මේ ත්‍රිකෝණය ඇතුලේ තියෙන අනිවාර්යෙන් කෝණයක් ඕනනේ ත්‍රිකෝණමිතික අනුපාත දාන්න. හරි. අපි දන්න කෝණයක් දැන්ට නිකන් ගමු. මෙතන කෝණයක් අපිට හොයාගන්න පුළුවන් හින්දා මම ඊතර කෝණය හොයාගන්නවා. මෙන්න මෙතන හැදෙනව නේද Z අකුරක්. මේ Z අකුරක් හැදෙනවා. Z අකුර ඒකාන්තර කෝණ. පුතේ ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මෙන්න මෙතන අංශක 68යි කලා 42යි. එහෙනම් මෙතන කෝණයක් කීයද? අංශක 68යි කලා 42යි. මෙතන කෝණයක්. හරි. දැන් මේ කෝණය හොයාගත්තා. ඒ කෝණයට අපෙන් අහන්නේ කවුද? AB කියන එක්කෙනා. ඒ කෝණයට ඉස්සරහින් තියෙන එක්කෙනා පුතේ සම්මුඛ පාදේ. සම්මුඛ පාදේ. ත්‍රිකෝණයේ දිගම පාදය කර්ණය. දීලා තියෙන කෝණයට ඉස්සරහින් තියෙන පාදය සම්මුඛ පාදය. ත්‍රිකෝණයේ දිගම පාදය මොකද්ද? කර්ණය. එහෙනම් අනිත් පාදය බද්ධ පාදය. right. අපෙන් අහන්නේ සම්මුඛ පාදය. අපි දන්නවා පුතේ බද්ධ පාදය. සම්මුඛ පාදය අපෙන් අහනවා බද්ධ පාදය අපි දන්නවා. එහෙනම් බලන්න සම්මුඛ පාදය බද්ධ පාදයයි තියෙන්නේ කොයි අනුපාතයේද කියලා. මෙතන සක සම්මුඛ පාදයේ කර්ණයයි තියෙන්නේ. මෙතන බක බද්ධ පාදයේ කර්ණයයි තියෙන්නේ. මෙතන සබ සම්මුඛ පාදයේ බද්ධ පාදයයි තියෙනවා. අපිට ඕන සම්මුඛ පාදයේ බද්ධ පාදයේ අතර සම්බන්ධය. හරි. එහෙනම් අපි දානවා මෙතන tan කෝණය කීයද? අංශක 68යි කලා 42යි. අංශක 68යි කලා 42යි. හරි. right. අංශක 68යි කලා 42යි. ඔන්න දැන් tan අනුපාතය දැම්මා. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සබ. සම්මුඛ පාදය කියන්නේ AB. සම්මුඛ පාදයේ AB. බද්ධ පාදයේ මීටර් 10යි. දැන් අපි හොයාගන්න ඕන tan අංශක 68යි කලා 42. පෙළ ගන්න tan වගුව. tan වගුව පෙළගෙන අංශක 68යි කලා 42 අපි හොයාගන්න ඕන. ආට මෙන්න මේ වගේ අහුවේවි. 68යි 40යි 2යි. ඔයා බලන්න මෙන්න මෙතන අගය 68යි 40 බලන්න. ඊට පස්සේ අනිත් තීරුවේ දෙකේ එන අගය බලන්න. මෙන්න මෙතන අගයයි මෙන්න මෙතන අගයයි එකතු කරලා ගන්න. හරි. හරි.
එකතු කරලා ගමු. දැන් මේ විදිහට බැලුවාම tan අංශක 68යි කලා 42 එනවා 2.5යි 6යි 4යි කියලා. හරි මම මෙතන අගය එකතු කරලා ගත්තා. AB ගේ අගය අහන්නේ බෙදීම 10ක් තියෙනවා. දැන් AB ගේ අගය හොයන්න ඕනේ. AB ගේ අගය හොයන්නේ මේ බෙදීමේ 10 අයින් කරගන්න. මම දෙපැත්තම ගුණ කරනවා 10යි. 10ට 10 කැපෙනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා AB 10න් ගුණ කරනවා කියලා කියන්නේ දශම ස්ථානයක් දකුණු අත පැත්තට යනවා. එහෙනම් ඔයාට එනවා 25.64 කියලා. දශම තිත එක ස්ථානයක් එනවා. හරි එහෙනම් ආ 25.64 කියලා. හරි. දීලා තියෙන්නේ මීටර වලින් හින්දා මම දානවා 25.64 මීටර කියලා. AB 25.64. අපි ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ කොටස දැන් මම මෙතන ලකුණු කරගන්නවා AB කියන එක නා 25.64 කියලා. 25.64 මීටර. හරි. ඊළඟ කොටස බලමු අපි. ඊළඟ කොටස ගාන කියනවා මෙන්න මෙහෙම ඊළඟ කොටසේ. මුල් නිරීක්ෂණයෙන් තත්පර 5කට පසු තත්පර 5කට පස්සේ AC ඔස්සේ පිහිටි D නම් ලක්ෂයක බෝට්ටුව පිහිටයි. තත්පර 5කට පස්සේ AC කියන රේඛාවේ D නම් ලක්ෂයක බෝට්ටුව පිහිටනවලු. හරි. AC මෙන්න මේ රේඛාවේ D නම් ලක්ෂයක බෝට්ටුව තියෙනවලු. අපිට කියනවා දීලා තියෙනවා BD දීලා තියෙනවා BD කියන එක නා දීලා තියෙනවා 36.26 මීටර කියලා. අපෙන් අහන්නේ B මුදුන පෙනෙන ආරෝහණ කෝණය. බෝට්ටුවේ ඉන්න මිනිස්සෙකුට B මුදුන පේන ආරෝහණ කෝණය අපෙන් අහන්නේ. හරි. right. මම ආයි ඕන ත්‍රිකෝණයක් අඳිනවා. ඕන මේකම කරන්නත් පුළුවන්. මම ආයි ත්‍රිකෝණයක් අඳින්නම්. හරිනේ. ආයි මම ත්‍රිකෝණයක් අඳිනවා. මම ආයි එකේ රූප සටහනක් අඳිනවා. හරි. ආයි රූප සටහනක් අඳිමු. ඔන්න AB ප්‍රදීපාගාරය තියෙනවා. ගාන හදන් ලේසියට මම රූප සටහනක් ඇඳා. AB ප්‍රදීපාගාරය තියෙනවා. හරි. කලින් තිබුණි බෝට්ටුව C ලක්ෂයේ දැන් D කියලා ලක්ෂයකට අවිල්ලා තියෙනවා බෝට්ටුව. D වල ඉන්න කෙනෙකුට අපෙන් අහන්නේ B මුදුන පේන ආරෝහණ කෝණය. පුතේ D වල ඉන්නේ. එහෙනම් මේ S මට්ටම තියෙන්නේ මෙන්න මේ මට්ටමේ යාගේ. B මුදුන පේන්න නම් මෙන්න මේ දෘෂ්ටි රේඛාව දිගේ යා බලන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. අපෙන් අහන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය අපි දාගමු θ කියලා. ඔයාලට දීලා තියෙනවා BD කියන එක නා කීයද 36.26 මීටර කියලා. අපි කලින් හොයාගත්තා මෙයාගේ උස AB ගේ උස 25.64 මීටර කියලා හොයාගත්තා. අපෙන් අහන්න පුතේ මෙන්න මේ කෝණය θ කෝණය. දැන් බලන්න මේ θ කෝණය හොයන්න ඕන අපි පාද දෙකක් දන්නවා. එහෙනම් මේ අනුපාත දාන්න පුළුවන්. දීලා තියෙන කෝණයට ඉස්සරහෙන් තියෙන පාදය. සම්මුඛ පාදය. දිගම පාදයේ කර්ණය. එහෙනම් අනිත් එක්කෙනා බද්ධ පාදය. අපි දන්නවා සම්මුඛ පාදයයි කර්ණයයි අගය. සම්මුඛ පාදයේ දිගක් දන්නවා කර්ණයේ දිගක් දන්නවා. එහෙනම් සම්මුඛ පාදයේ කර්ණය අතර සම්බන්ධය මොකද්ද පුතේ? සම්මුඛ පාදයේ කර්ණයයි. සක sin. එහෙනම් sin අනුපාතය දාමු. sin θ සමානයි සම්මුඛ පාදයේ AB මම නිකමට සම්බන්ධය ලියන්නම්. කර්ණය BD sin θ AB කියලා කියන්නේ 25.64 බෙදීම BD 36.26. හරි. දැන් මේ දෙන්නව බෙදා ගන්න ඕන පුතේ. බෙදන්න පුළුවන් ලඝු ගණක වලින් බෙදන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ඔයාලට නිකන් පුළුවන් නම් නිකන් බෙදලා දාන්නත් පුළුවන්. අපිට ලේසි ලඝු ගණක වලින් බෙදෙන එක. මම මෙතනදී ලඝු ගණක වලින් හදන්න යන්නේ පරිමාවේදී මේකෙදි මම ලඝු ගණක කතා කරන හින්දා. මම මේක කෙලින්ම බෙදලා දානවා. මම කෙලින්ම මේක බෙදලා ගන්නවා. මේ සංඛ්‍යා දෙක බෙදලා මම ගන්නවා. ඔයාට ඔන්න මේ දශම ස්ථාන දෙක ඉවත් කරන්න, මේ දශම ස්ථාන දෙක ඉවත් කරන්න. 2564
3626න් බෙදන්නත් පුළුවන් ඔයාලට අවශ්‍ය නම්. නැත්තම් ලක් ගණක වලින් බෙදන්නත් පුළුවන්. හරි. right. මම බෙදලා ගන්නවා මේකේ උත්තරේ 0.771 කියලා sin θ. දැන් මම මෙන්න මේ θ කෝණය හොයා ගන්න ඕන. θ කෝණය හොයාගන්න sin එක ගෙනියනවා මේ පැත්තට. sin inverse කරනවා. sin inverse. හරි. sin inverse 0.771 θ. මේ sin inverse නොකරත් ගැටලුවක් නැහැ මෙතනදී නම්. right. එතකොට ඔයාලට බලන්න මෙන්න මේ sin වගුවේ මෙන්න මේ කෝණේ තියෙන්නේ කොතනද කියලා. මේ කෝණේ තියෙන්නේ කොතනද කියලා බලන්න. ඔයාලට පෙනේ එතකොට අංශක 45 තියෙනවා කියලා. හරි. ආසන්න අංශකයට හොයන්න තියෙන හින්දා අපි ආසන්න අංශකයට ගන්නවා අංශක 45 තියෙනවා කියලා. right. එහෙනම් මෙතන කෝණේ අංශක 45 කියලා මම දාගන්නවා ආසන්න. ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ කොටස අන්තිම කොටස එකේ තත්පර 5 තුල බෝට්ටුව ගමන් කළ දුර සොයන්නලු. හරි. මේ තත්පර 5 තුල බෝට්ටුව ගමන් කළ දුර. පුතේ AC මීටර් 10ක් දුරින් තිබුණේ. හරි. එතකොට මේ තත්පර 5 තුල බෝට්ටුව ගමන් කරේ මෙන්න මෙච්චර. මෙච්චරයිනේ ගමන් කරේ. හරි. දැන් එතකොට මම මෙන්න මේ ටික හොයාගන්න ඕන. මේ ටික මට හොයාගන්න පුළුවන්. ආයි මම මේකට දානවා ත්‍රිකෝණමිතික අනුපාතය. දැන් මම මෙතන කෝණේ හොයාගත්ත කීයද? අංශක 45යි කියලා. හරි. මෙතන කෝණේ හොයාගත්ත මම අංශක 45යි කියලා. පුතේ දැන් මෙන්න මේ පාදයේ දිග මම හොයාගන්න ඕන. හරි. මේ පාදයේ දිග හොයාගන්න ඕන. මේ පාදයේ මේ දීලා තියෙන කෝණයට බද්ධ පාදය. හරි. මේක බද්ධ පාදේ. මම දන්නවා සම්මුඛ පාදය. මම සම්මුඛ පාදයේ බද්ධ පාදය අරගෙන සම්බන්ධය ලියනවා. ඔයාලට ඕන නම් කර්ණය අරගෙන ලියන්නත් පුළුවන්. මම සම්මුඛ පාදයේ බද්ධ පාදය අරගෙන ලියනවා. සම්මුඛ පාදයේ බද්ධ පාදය අතර සම්බන්ධය tan θ. එතකොට මෙතන මම θ කෝණය වෙනුවට දානවා කීයද 45. tan 45. සම්මුඛ පාදයේ AB. බද්ධ පාදයේ AD. tan 45. tan 45 යගේ පුතේ 1යි. බලන්න tan වගුව. AB ගේ දීලා තියෙනවා 25.64යි කියලා. AD දන්නේ නැහැ. AD එහෙනම් තියාගන්න. AD කියගේ හොයන්නේ මෙන්න මේ බෙදීමේ AD මම ලේසියට මේ පැත්තට ගේනවා. එතකොට ಗುಣ කිරීමේ AD වෙනවා කියලා මම අරගෙන ලේසියට මම මේ ගන්නේ මේ බෙදීමේ AD මෙහෙට ගෙනාවහම ಗುಣ කිරීමක් වෙනවා කියලා ගන්නවා. ගෙනාවේ AD 25.64යි. එක AD ගෙන් ගුණ කරාම AD මයි පාට එනවා 25.64යි කියලා. එතකොට මෙන්න මේ සම්පූර්ණම දිග ඇවිල්ලා තිනවා 25.64යි. AC කියලා කියන්නේ එතකොට මීටර් 10යි. එහෙනම් CD දිග හොයන්න මොකද කරන්නේ පුතේ? 25.64න් අඩු කරනවා කවුද? 10. 25.64න් අඩු කරනවා 10. එතකොට එනවා CD දුර. CD දුර හොයන්න පුළුවන්. 25.64න් අඩු කරනවා මීටර් 10ක්. එතකොට එනවා 15.64 මීටර් කියලා. එතකොට අවසාන තත්පර 5 තුලදී මෙයා ගමන් කරලා තියෙන කොච්චරද? මීටර් 15.64. ඊළඟ ගාන කියනවා සහනි පොල් වෙළඳ සැලෙහි පසුගිය මාසය තුල එක් දිනයේ විකුණු පොල් ගෙඩි සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇසුරින් ගොඩනගන ලද සංඛ්‍යාත ව්‍යාප්තිය පහත දැක්වේලු. සංඛ්‍යාත ව්‍යාප්තිය ඇඳලා තියෙනවා. අපෙන් අහනවා සුදුසු උපකල්පිත මධ්‍යයන්ය භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් හෝ දිනකදී විකුණන මධ්‍යයන් පොල් ගෙඩි ගන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා පොල් ගෙඩියක් විකිණීමෙන් ලැබෙන ලාභය රුපියල් 8ක් නම් මාස 3කදී වෙළඳසැල් හිමියාට පොල් විකිණීමෙන් ලබන ලාභය 19000ක් නොඉක්මන බව පෙන්වන්නලු. පුතේ එතකොට 2020 අවුරුද්දේ උපකල්පිත මධ්‍යයන්ය ඇසුරින් හොයන්න කියලා ආවා. දැන් මෙතන නම් කියනවා උපකල්පිත මධ්‍යයන්ය භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් කියලා. ඒ නිසා මම මේක තීරු පහේ වගුව උපකල්පිත මධ්‍යයන්ය භාවිතයෙන් මේක හදලා පෙන්නනවා. හරි. මුලින්ම අපි වගුව ඇඳගමු. පන්ති ප්‍රාන්තරය
මධ්‍ය අගය එයා x කියලා අපි සංකේත කරනවා. අපගමනය සංඛ්‍යාතය f වලින් අන්තිම තීරය fd. හරි. පන්ති ප්‍රාන්තරයේ තියෙන 10යි 14යි 15යි 19යි 20යි 24යි 25යි 29යි 30යි 34යි 35යි 39යි. මධ්‍ය අගය හොයන්න පුතේ මේ දෙන්නව එකට එකතු කරලා දෙකට බෙදනවා. 10යි 14යි එකතු කරාම 24යි 24 දෙකට බෙදුවාම 12යි. 15යි 19යි එකතු කරාම 34යි 34 දෙකට බෙදුවාම 17යි. කීයක්ද වැඩි උනේ පුතේ? 5ක්. එහෙනම් මෙයාට එන්නේ කීයක්ද? 22යි. ආයි 5ක් වුණාම 27යි. ආයි 5ක් වුණාම 32යි. ආයි 5ක් වුණාම 37යි. සංඛ්‍යාතයේ තීරය පුරවගෙන යම් 2යි 3යි 6යි 10යි 5යි 4යි. අපගමනීය විදිහට අපි සාමාන්‍යයෙන් ගන්නෙ මාත පන්තියේ මෙතන වැඩිම අගය එතකොට 10. 10ට අදාළ පන්ති ප්‍රාන්තරේ සංඛ්‍යාතයේ 10 තීරයට අදාළ පන්ති ප්‍රාන්තරයේ ඉන්නේ 25යි 29යි. එයාට අදාළ මධ්‍ය අගය 27යි. අපි ගන්නෙ මාත පන්තියේ මධ්‍ය අගය. හරි. මාත පන්තියේ මධ්‍ය අගය ගත්තා එහෙනම් එයාගේ අපගමනය කොහොමද බිඳුවයි. අපගමනය හොයන්නේ මෙහෙමයි. මධ්‍ය අගයෙන් අඩු කරනවා උපකල්පිත මධ්‍යයන්නේ. මධ්‍ය අගයෙන් අඩු කරන උපකල්පිත මධ්‍යයන්නේ 12න් අඩු කරනවා 27ක්. 12න් 27ක් අඩු කරාම ඔයාට එනවා අපි මේ හරියෙන් අඩු කරලා බලමු. 12න් අඩු කරන්න ඕන 27ක්. 12න් 27ක් අඩු කරන්න බෑ. ඒ නිසා මම අඩු කරන 27න් 12ක්. 27න් 12ක් අඩු කරාම 15යි. ධන සංඛ්‍යාවකින් ඍණ සංඛ්‍යාවක් අඩු කරේ. එහෙනම් අපි දාන්නේ වැඩි කියලා. ලකුණ වැඩි කියලා ලකුණ මොනවද? ඍණ. එහෙනම් මෙතනට ඍණ 15යි. 17න් 27ක් අඩු කරනවා. 17න් 27ක් අඩු කරන්න ඕන. 17 පොඩි එක්කෙනා 27 ලොකු එක්කෙනා ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරා. එහෙනම් 27න් 17ක් අඩු කරාම 10යි වැඩි කියලා ලකුණ ඍණ. ලියලා ඕනනම් අපි බලමු. 17න් අඩු කරන්න ඕන 27ක්. 17න් 27ක් බෑ 27න් 17ක් අඩු කරා 10යි වැඩි කියලා ලකුණ ඍණ. එහෙනම් ඍණ 10යි. ආයි 22කින් අඩු කරන්න ඕන 27ක්. 22කින් අඩු කරන්න ඕන 27ක්. 22කින් 27ක් අඩු කරන්න බෑ. ඒ නිසා අපි 27න් 22ක් අඩු කරන 5යි වැඩි කියලා ලකුණ ඍණ. එහෙනම් ඍණ 5යි. මධ්‍ය අගයෙන් තමයි උපකල්පිත මධ්‍යයන්නේ අඩු කරන්නේ. 32කින් 27ක් අඩු කරාම ධන 5යි. 37න් 27ක් අඩු කරාම 10යි. හරි. අපි මෙතනට සංඛ්‍යාතය තීර එකතු කරලා දාමු. 2යි 3යි 5යි 5යි 6යි 11යි 11යි 10යි 21යි 21යි 5යි 26යි 26යි 4යි 30යි. එනවා යට එනවා සිග්මා f 30. දැන් සිග්මා fd තීරය මෙතන fd තීරය පුරවන්න ඕන. ඊට පස්සේ සිග්මා fd තීරය මෙතන පුරවන්න ඕන. 15 සරත් දෙක 30යි. මෙයා ඍණ මෙයා ධන. ධනයි ඍණයි ගුණ කරාම ඍණ. ඍණ 10 3න් ගුණ කරන්න ඕන. ඍණයි ධනයි ගුණ කරාම ඍණ 10 වරක් 3 30යි. ඍණයි ධනයි ගුණ කරාම ඍණ 5 වරක් 6 30යි. බිංදුව 10න් ගුණ කරාම බිංදුවයි. 5 වරක් 5 25යි. 10 වරක් 4 40යි. ධන සංඛ්‍යාවල එකතුවම වෙනම දානවා. ඍණ සංඛ්‍යාවල එකතුව වෙනම දානවා. 25යි 40යි එකතු කරාම 65යි. බිංදුවයි මෙතන තියෙනවා ඍණ 90ක්. ඍණ 90ක් තියෙනවා මෙතන. හරි. එහෙනම් සිග්මා fd තීරය දාන්න පුළුවන්. මෙයාවයි මෙයාවයි එකතු කරලා 65යි 90යි එකතු කරන්න ඕන. අපි පැත්තකින් එකතු කරලා දාමු. 65ට එකතු කරන්න ඕන ඍණ 90ක්. ඍණයි ධනයි එකතු කරන්න බෑ. අපි වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. වැඩි එක 90යි අඩු එක 65යි. 90න් 65ක් අඩු කරන්න ඕන. 90න් 65ක් අඩු කරලා අපි දාමු 90න් 65ක් අඩු කරාම එනවා 25යි කියලා. වැඩි එකේ ලකුණ ඍණ. එනවා ඔයාලට මෙතනට එනවා ඍණ 25යි කියලා. හරි. මෙතනම එකතු කරලා දාන්නත් පුළුවන්. මම ඒක පැත්තක එකතු කරලා
මේ ගාන පැත්තකින් හදලා ඕන එකතු කරලා දාන්නත් පුළුවන්. නැත්නම් මෙතන මේ එකතු කරලා දාන්න. කොහොම හරි මේ එකතු කරපේ චුට්ටක් තියලා තියන්න. හරි. මෙන්න උපකල්පිත මධ්‍යයන්‍ය ඇසුරින් මම වගුව ගහලා ඉවරයි. දැන් මම හොයනවා මෙයාගේ මධ්‍යයන්‍ය. මධ්‍යයන්‍ය හොයාගමු. මධ්‍යයන්‍ය හොයන්නේ උපකල්පිත මධ්‍යයන්‍යයට එකතු කරනවා මුළු අපගමනවල මධ්‍යයන්‍ය සිග්මා FD බෙදීම සිග්මා F. හරි. මම උපකල්පිත මධ්‍යයන්‍ය විදිහට ගත්තේ 27. එකතු කරන්න ඕන සිග්මා FD ඍණ 25යි. සිග්මා F 30යි. හරි. මෙයාව චුට්ටක් සුළු කරලා දාගමු. 5න් කපලා දාමු. 25ට 5 ඒවා 5යි 30ට 6යි. ඒ කියන්නේ 5 බෙදන්න ඕන 6න්. 5 6න් බෙදමු. 5 බෙදමු 6න්. 5ට 6 ඒවා නෑ ගත්ත බිඳුව 50යි 50ට 6 ඒවා තියෙනවා 8ක් 6 වරක් 8 48යි 50න් 48 කඩු කරාම 2යි ගත්ත බිඳුව 20ට තියෙනවා 6 ඒවා 3ක්. එහෙනම් ඔයාට එනවා මෙතන 0.8යි 3ක් 27යි මෙයා ඍණ මෙයා ධන ඍණයි ධනයි බෙදුවාම ඍණ මෙතන එනවා කීයද 0.8යි 3ක් 27න් අඩු කරන්න ඕන 0.8යි 3ක් 27න් 0.8යි 3ක් අඩු කරාම ඔයාට උත්තරේ දාන්න පුළුවන් 26.16යි කියලා අඩු කරලා දාගන්න. හරි මේක බෙදාගෙන යනවා මේක සාමාවර්ත වෙවි යනවා 3 3. හරිනේ මම ඕනනම් චුට්ට මේක පැත්තකින් අඩු කරලාත් පෙන්නන්න. 27න් අඩු කරන්න ඕන 0.8යි 3ක්. මේ පැත්තෙන් බැලුව අඩු කරන්න බෑ මේ පැත්තෙන් ගන්න හැදුවා මෙතන නෑ මේ පැත්ත එකක් ගෙනාව 10යි දැන් මෙතන ඉතුරු 6යි ආයි මෙහෙට එකක් ගෙනිච්ච 10යි දැන් මෙතන ඉතුරු 9යි 10න් 3ක් අඩු කරාම 7යි 9න් 8ක් අඩු කරාම 1යි මෙතන තියෙනවා කීයද 26ක් 26.17යි හරි මෙතන චුට්ටක් මම බෙදලා ඉවරයි අඩුුණා 26.17යි කියලා හදාගමු. හරි දශම ස්ථානයක් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. දෙවෙනි දශම ස්ථානයට මම බෙදලා තියෙන්නේ. හරි මධ්‍යයන්‍ය හොයාගත්තා. අපිට කියනවානේ මධ්‍යයන්‍ය ඊට පස්සේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්නලු. පුතේ පූර්ණ සංඛ්‍යාවට හොයන්නලු මධ්‍යයන්‍ය. මධ්‍යයන්‍ය පූර්ණ සංඛ්‍යාවට වටේනවා නම් අපි බලන්නේ පළමු දශම ස්ථානයේදී. පළමු දශම ස්ථානයේ මෙතන කීයද 1යි. එහෙනම් මෙතන ආගේ 5ට වඩා අඩුයි. එහෙනම් 5ට වඩා අඩු නම් අපි කෙලිම ගන්නවා කීයද? පූර්ණ සංඛ්‍යාවට ගන්නවා 26යි කියලා. එහෙනම් මධ්‍යයන්‍ය ගන්නවා 26යි කියලා. මධ්‍යයන්‍ය හොයාගන්න පුළුවන් 26යි කියලා. හරි. මධ්‍යයන්‍ය පූර්ණ සංඛ්‍යාවට හොයාගත්තා 26යි. ඒක ලියමු අපි. දිනකදී විකුණන මධ්‍යයන්‍ය පොල් ගෙඩි ගාන. දිනකදී විකුණන ලද මධ්‍යයන්‍ය පොල් ගෙඩි ගාන 26යි. හරි. දිනකදී විකුණන ලද මධ්‍යයන්‍ය පොල් ගෙඩි ගන්න. හරි මම කෙටි කරලා ලිව්වා. ඊළඟට අපිට මෙහෙම කියනවා මේකේ. පූර්ණ සංඛ්‍යාවට සොයා පොල් ගෙඩියක් විකිණීමෙන් ලබන ලාභය රුපියල් 8ක් නම් මාස 3කදී වෙළඳසල් හිමියා පොල් විකිණීමෙන් ලබන ලාභය 19000ක් නොඉක්මන බව පෙන්වන්නලු. පුතේ දිනකට පොල් ගෙඩි කීයක් විකුණනවද? 26ක් විකුණනවා. එක පොල් ගෙඩියකින් ලබන ලාභය කීයද? රුපියල් 8යි. එහෙනම් ඔයාලට හොයාගන්න පුළුවන් දිනකදී ලබන ලාභය. දිනකදී ලබන ලාභය. හරි දිනකට පොල් ගෙඩි විකුණනවා 26ක්. එක පොල් ගෙඩියකින් තියෙනවා රුපියල් 8ක ලාභයක්. එහෙනම් දිනකට ලබන ලාභය හොයන්න ලාභය ගුණ කරනවා පොල් ගෙඩි ගානෙන්. එහෙනම් 26 ගුණ කරනවා 8න්. 26 8න් ගුණ කරමු. 26 ගුණ කරනවා 8න්. 8 වරක් 6 48යි 48න් 8 4ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 16යි 4යි 20යි. එහෙනම් ඔයාලට එනවා දිනකදී රුපියල් 208ක ලාභයක් ලබලා තියෙනවා. හරි.
ඊට පස්සේ අපෙන් අහනවා මාස 3කදී ලබන ලාභය. අපි පුතේ ගණිතයේදී සාමාන්‍යයෙන් ගන්නේ මාසයකට දින 30යි කියලා. දින 31 29 තියෙනවා. ඒකට අපි ගණන් ගන්නෑ. සම්මතයක් විතර ගන්න 30යි කියලා. මාස 3කටම එතකොට තියෙනවා දින 90ක්. එක දිනකට රුපියල් 208යි. එහෙනම් අපි බලන්න ඕන මාස 3කට බලන්න දින කීයකටද? 90කට බලන්න ඕන. එහෙනම් මාස 3කදී ලබන ලාභය. මාස 3කදී ලබන ලාභය. එක දිනකට රුපියල් 208යි මාස 3කට දින තියෙනවා 90ක්. එහෙනම් දින 90කට බලන්න ඕන. 90කදී ලබන ලාභය හොයන්න 208 ගුණ කරනවා 90ෙන්. මෙතන බිඳුවක් තියෙන හින්දා බිඳුව ලියාගමු. එහෙනම් 208 ගුණ කරන්න ඕන 9ෙන්. 208 ගුණ කරමු 9ෙන්. 9 වරක් 8 72යි. 72න් 2 7ක් ඉතුරුයි. ඒ 7 දාගත්ත 9 වරක් බිඳුව වෙන්නේ මම 7 දාගත්ත 9 වරක් 2 18යි. 18720ක් වෙනවා. මෙතනට ආවේ 1872ක්. මෙතන බිඳුවක් තිබුණා. එහෙනම් මෙයා මාස 3කදීම ලබනවා කීයද? 18720ක්. අපිට අහන්නේ මොකද්ද? අපිට කියනවා මාස 3කදී ලබන ලාභය රුපියල් 19000 නොඉක්මන බව පෙන්වන්න ඕනේ. පුතේ මෙයා 19000ට වඩා අඩුයි නේද? ඔව් 19000ට වඩා අඩුයි. එහෙනම් 18720 මෙයා ලබන ලාභය. එහෙනම් ඔයා මෙහිම ලියලා තියන්න. 19000 විශාලයි 18720ට වඩා 19000 විශාලයි 18720ට වඩා 19000 විශාලයි 18720ට වඩා එහෙනම් 19000 නොඉක්මනවා කියලා ලියලා තියෙනවා. රයිට් මම ඒක මේ විදිහට ලියලා පෙන්නනවා. 19000 විශාලයි 18720ට වඩා. හරි. එහෙනම් 19000 ඉක්මවල යන්නේ නෑ යාගේ ලාභය මාස 3කදී.